දරුවන් ඔයාලට ලැබෙන සෑම මොහොතක්ම සුබ මොහොතක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද පාඩම ආරම්භ කරනවා. අද අපේ පාඩමේ 4 වන දිනයයි. අද අපේ පාඩමේ සාරාංශය තමයි තුන්වෙනි ඒකකයේ ප්‍රාන්තය හැර ඉතුරු සේරම අවසන් කරනවා. අපි කරන්නේ මොනවද? අනිමාලියා 5 වගුව කරනවා දැන්. 5B 1 වගුව කරනවා. 5B 2 වගුව කරනවා. අනතුරුව කෝඩේටා 5D වගුව කරනවා. 5C1 5C2 5C3 කරනවා. ඊට පස්ව 2020 2019 බහුවර්ණ ගීතයක් කතා කරනවා. අපි නම් පටන් ගන්න හදන්නේ අමුතුම බහුවර්ණයකින් පටන් ගන්න. මේ බහුවර්ණය අපිට හම්බෙන්නේ 2018. මම බලාපොරොත්තු වෙනවා වලගාව 2020 2019 පැරණි නව ප්‍රශ්න පත්‍ර දෙක 2018 2017 ප්‍රශ්න පත්‍ර වලක තියෙනවා කියන්නේ. මේ ප්‍රශ්න පත්‍ර තිබීම හරි මේ වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්න පත්‍ර එකිනෙකක් මම ඔයාලට කියන්න යන්නේ මේ අහවල් එක කරනවා කියලා. මේ විටින් විට මම මේ ප්‍රශ්න පත්‍ර මේ පරිහරණය කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාලා මේ ඒ එකිනෙකක් ඒ වෙලාවට සකසාගෙන තියාගන්න. ගන්න 2018 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණය 23 ගන්න. right meeting මානව පර්ශු පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඔයාලා හිතන්නේවත් නැති අපි කවදාවත් කතා කරමු නැති අස්ති පද්ධතිය පිළිබඳව ප්‍රශ්නයක්. අපි මේ සඳහා අස්ති පද්ධතිය ගැන පොඩ්ඩක් බලමු. අස්ති පද්ධතිය අපිට ඉගෙන ගන්න අපි ගාව තියෙනවා ටූල් එකක්. එතන අස්ති පද්ධතිය මේකේ අහන්නේ අපෙන් පර්ශු ගැනනේ. අපි පර්ශු ගැන කතා කරන්න ගමු. පර්ශු ගැන හොඳ රූපයක්. මේක හොඳයි වගේ මම හිතන්නේ. ඕක හොඳද මේක හොඳද? මේක පෙනහල කාර්යය තියෙනවා නේ. අපි ගමු. right. පාඩම් පේනවද දැන්? තේරෙන්න හරි. ඒවා කිටි වක්කු අස්තිය. ඒවා කිටි වක්කු අස්තිය. මෙතින් පස්ව 1 2 3 මෙතින් අයිත තරව බලන්න මේ පස්ව පිළයට කියලා කියන්නේ මේ අනිත් පැත්තේ පිටිපස්ස පැත්තේ මේ ඉදිරිපස්ස පැත්තේ ඒවා කිටි නෑනේ. වක් වෙලා නම් තියෙනවා කිටි නෑ. ඒ නිසා මේක ඉතර හොඳ උත්තරයක් වෙන්න බෑනේ. දෙවන උත්තරේදී අන්ත පර්ශු වල උත්තර පෘෂ්ඨයේ ගැඹුරු එළියක් ඇත. පර්ශු වල උත්තර පෘෂ්ඨයේ උත්තර පෘෂ්ඨය කියන්නේ මේ පැත්ත මෙතින් යට පැත්ත නෙමෙයි උඩ පැත්ත. මෙතින් උඩ පැත්ත. මේක යට පැත්ත එහා පැත්ත. ඒක පේන්නේ එහා පිටිපස්සේ තියෙන පර්ශුවේ නම් අනිත් පැත්ත යට පැත්ත පේනවා. ඒක නම් වක් වගේ. හැබැයි මේ පර්ශුවක උඩ පැත්ත නම් වක් කියලා කියන්න බෑ. මෙතන කියන්නේ මේ පර්ශුවේ දිගයක් ගැන නෙමෙයි. පර්ශුවේ පල්ලාතට බලන්න යට පැත්තට නැමිලා තියෙනවා කියලා. ආය බලන්න බහුවර්ණේ. පර්ශු වල උත්තර පෘෂ්ඨයේ ඒ කියන්නේ ඉදිරිපස පෙනුමේ ගැඹුරු එළියක් තියෙනවද? නෑ බාර ගන්නෑ.
පාර ගන්න අමාරුයි. ගැඹුරු එළියක් තියෙනවා යට පැත්තේ නෑ උඩ පැත්තේ. හොඳයි එහෙමනම් තුන්වන ප්‍රතිචාරය. පර්ශු යුගල් 14ක් ඇත. පර්ශු යුගල් 17ක්. බලු ගණන් කරලා මේ තියෙන පර්ශුවා මේ දෙක පර්ශු නෙමේ මේ තියෙන අක්ෂකාස්තිය. අක්ෂකාස්තිය කියන්නේ අක්ෂකාස්තිය කියලා කියන්නේ මේ තියෙන අක්ෂකාස්තිය දෙකක් තියෙනවා දෙකට. ඒක මේ තියෙන අක්ෂකාස්තිය. හරි නේද? මේ තියෙන්නේ පර්ශු. ඒක පර්ශු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හැබැයි මේ අන්තිම තුන සම්බන්ධ වෙලා තියෙන්නේ කෙලින්ම උරතලයට නෙමෙයි. අර අවසාන පර්ශුවට සම්බන්ධ වෙලා තියෙනවා. කමක් නැහැ ඉතින්. දැන් 10ක් තියෙනවනේ මෙතන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10යි තව පාවෙන පර්ශු දෙකක් පේනවද ඊට පස්සේ මේ තියෙන්නේ. ඉස්සරහා පැත්තෙන් සම්බන්ධ වෙලා නැතුවට පිටිපස්ස පැත්තෙන් කෂේරුවට සම්බන්ධ වූ පාවෙන පර්ශු දෙක. එතකොට 10යි 2යි 12. මොකද්ද බහුවර්ණය කිව්වේ? පර්ශු යුගල් 14ක් ඇත. බොරු නම් කියන්න එන්න එපා. 12යි තියෙන්නේ. ප්‍රතික්ෂේප. 4. ප්‍රථම පර්ශු යුගල් 8 හරි ගණන් කරන්නම්කෝ. උරතලය සමග කෙලින්ම සංධානීය වේ. අපි ගමු උරතලය කියන්නේ මොකද? මේ තියෙන උරතලය. මේ තියෙන උරතලය. උරෝස්තිය කියලා කියනවා. උරතලය කියලා කියනවා. මේ මිට. මේ තියෙන්නේ ගෘන්තය. ප්‍රථම පර්ශු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ප්‍රශ්නේ මොකද්ද? ප්‍රථම පර්ශු යුගල් 8 උරතලය සමග කෙලින්ම සංධානීය වේ. කෙලින්ම මේවා කෙලින්ම සංධානීය වෙලා තියෙනවද? කෙලින්ම මේක කෙලින්ම සංධානීය වෙලා තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 වෙනි එක කෙලින්ම සංධානීය වෙලා තියෙනවද? නෑ. හොඳට බලන්න මේකනේ මේ ඒක සංධානීය වෙලා තියෙන්නේ 7 වන පර්ශු සමග පමණයි. මේක බාර ගන්න බෑ. ප්‍රථම පර්ශු යුගල් 8 උරතලය සමග කිරීම සංධානීය වේ. අහන්න මොකද්ද? නිවැරදි ප්‍රකාශය. හොඳයි බලන්න පස්වන උත්තරේ මොකද්ද? සියලු පර්ශු අතර දෙපසින් කසේරුව සමග සම්බන්ධ වේ. සියලුම පර්ශු අපර දෙසින්. අපර කියන්නේ පිටිපස්ස පැත්තේ. බලන්න. පිටිපස්ස පැත්ත ගන්න. හරි. මෙන්න පිටිපස්ස පැත්ත මෙන්න කසේරුව. සියලුම කෂේරුකා දැන් මේ සියලුම පර්ශු අපිට පේනවා 1යි 2යි 3යි 4යි බලන්න මේ සියලුම පර්ශු කෂේරුව සමග සම්බන්ධද බලන්න 1 හරි 2 හරි 3 හරි 7 හරි 5 හරි සම්බන්ධයි 6 7 8 9 10 11 හරි සම්බන්ධයි 12 හරි මොකද කියන්නේ සියලුම පර්ශු අපර දෙසින් කෂේරුව සමග සම්බන්ධයි වේ. උත්තරය පළවෙනි උත්තර 4 නෙවෙයි වැදගත් වෙන උත්තරය පස්වන උත්තරයයි 23ට 2018 MCQ 23ට උත්තරය 5. අපි පද්ධතිය ගැන හුඟක් දෙනෙක් බය වෙලා ඉන්නේ. අපි පද්ධතිය හරි අමාරුයි. ඒක අපිට තේරෙන්නේ ආදී වශයෙන් අහන්නේ බොහෝම පොඩි දේවල් වගේ අහන්නේ හරි සීමා සහිත ස්ථාන වලින් ඒක අපිට ආදර්ශනය කරලා හරි ඉගෙන ගන්නත් පුළුවන්. මොන වුණත් ඔයාලා දන්නවා මම මේ මාස දෙක තුල ඔයාලට හොඳ පාස් එකකට යන්න පුළුවන් මාර්ගය සකසන්නයි ඉන්නේ. කුප්පියක් බෙදන්නයි ඉන්නේ. මුළු සිලබස් එකම කරන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඒක නිසා මොන හරි තියෙනවනම් මගෙන් ඉල්ලුවොත් මම ඔයාලට මේ ඒවා පිරිනමන්න සූදානම් කරලා තියෙනවා. හොඳයි මේ අතර මම මේ බහුවර්ණීය දැන් නවත්තන්න.
අපේ ප්‍රධාන වගුවට යමු තුන්වන ඒකකයේ සමරිය chart සමග. ටීම්ගේ පරිණාමය හා ජාති විවිධත්වය. මෙහි අපට කරන්න තියෙන දේ මේ වෙලාවේ අපට කරන්න තියෙන දේ delete ගැනයි. මම හිතනවා මේක අපට හමු වෙනවා 33 ඉඳ මෙන්න මෙතනින් අපිට හමු වෙනවා. ප්‍රධාන වගුවේ රාජධානී 6ක් තිබුණානේ. මේ රාජධානී 6න් හතරවන රාජධානිය තමයි පංගයි. දිලියට. අපි මේ ටික හරි ගියා මේ ටික ඉවර වුණා. ඊය සතියේ අනිමාගේ අදත් ඉවර කරනවා මේකත්. එතකොට ප්ලාන්ට් එක අරනකොට අද තීරම ඉවර කරන්න නම් පංගයි තව ටිකක් කරන්න ඕන. පංගයි ටිකක් කරලා තියෙන්නේ. නොකරන්නේ මේ තව ටිකක් කරන්න තියෙනවා. ඒ ටික අපි කරන්නයි යන්නේ. මම මේ සඳහා උපකාර කරගන්නවා පංගයි රාජධානිය පිළිබඳ තියරි මේක වලට මම දැක්වෙනවා. මොකද්ද මෙහි ඒ කියන්නේ දිලීරවල සෛල බිත්තියේ ස්වභාවය සෛල බිත්තියේ ස්වභාවය කයින් තියෙන හැටි ඒ වගේම මුංගේ විෂමවෝෂී බව වෛශේන් සෛම ස්‍රාවය කරන හැටි සංකීර්ණ ආහාර ජීර්ණය කළාට පස්සේ අවශෝෂණය කරන හැටි එක සෛලිකයක් ඉන්නවා සැකරොමයිසිස් වගේ නමුත් බහුසෛලික වැඩි දිලිල් සූත්‍රික තමයි වත් වෙලාවට තියෙන්නේ අරසාවාර තියෙන්න පුළුවන් අරසාවාර සිදුරු තියෙනවා සාරසාවාර තියෙනවනම් ඒ වගේම ඉන්ද්‍රිකාවන් වලට සෛලයට ගමන් කරන්න පුළුවන් අරසාවාර නැත්නම් දිලිල් සූත්‍රික සංසෛලියයි නම් බහුසෛලිකයි එක සෛලයක නැස්ති කොට ගන්න කියනවා දිලිල් සූත්‍රික වගේම දිලිල ජාලයක් හදනවා සමහර දිලිල ශෝෂක වගේම තමයි ද්‍රව්‍ය අපට පරිසරයේ සිට හේවත් උපස්තරයේ සිට අවශෝෂණය කරගන්න ලිංගික අලිංගික ප්‍රජනනය කරනවා ඊටාම වැදගත් දෙයක් කතා කළා බීජාණු හදන අද බීජාණු ගැන ටිකක් කතා කරන්න වෙයි මම හිතනවා දිලිල වංශ හතරක් හඳුන්වා දුන්නා ට්‍රයිෆිඩියෝ මයිකෝටා ජයිගෝ මයිකෝටා ඇස්කෝ මයිකෝටා බැසිඩියෝ මයිකෝටා මතකයි ඊට පස්සේ අපි දිලීර පිළිබඳව වගුවක් සම්පූර්ණ කරන්න පටන් ගත්තා. මතක ඇති මේ දර්ශන වලට මම පෙන්වන දිලීර ජාලය මේ දිලීර සූත්‍රිකා කොටසක් ගත්තාම සාමාන්‍ය ශෛලයක වගේ තමයි. සුන්‍යෂ්ටිකයි. ඔය මයිටොකොන්ඩ්‍රියම තියෙනවා, ඊටු ඉන්ද්‍රියකා තියෙනවා, හරිතලව නැහැ. රික්තක තියෙනවා, සෛල පටල තියෙනවා, න්‍යෂ්ටි තියෙනවා. නිරාවාර දිව්‍ය සූත්‍රිකා තියෙනවා සාවාර දිව්‍ය සූත්‍රිකා තියෙනවා මම මේ විස්තර කරලා මේ නිරාවාර දිව්‍ය සූත්‍රිකා මේ සාවාර දිව්‍ය සූත්‍රිකා මේ දිව්‍ය සූත්‍රිකා කොටසක් ඉතාම සාමාන්‍ය ශෛලයක් වගේමයි පොඩි වෙනස්කම් තියෙනවා දැන් වතාහාර වෙනස් ශෛල විද්‍යාවේ තියෙන සංඝටක වෙනස් මේ තියෙන දිව්‍ය වංශ අතර මම හඳුන්වා දුන්නා මම ඉස්සරළම කිව්වා ඔයාලට පළවෙනි දිව්‍ය වංශය වෙනුවෙන් එක දිලීරයක් මම ඔයාලට පෙන්නනවා. මේ දිලීරේ ඇලෝමයිසිස් අමාර විට මේ දිලීරේ තියෙන ඉතාම වැදගත් ලක්ෂණයක් මම ඔයාලට කිව්වා ජන්මාන බීජාණු වලට කශිකා තියෙනවා. කිසිම දිලීරයක ප්‍රජනක අංග වලට කශිකා නැහැ. මේ හැර කිව්වේ හයිඩ්‍රිඩියෝමයිකෝටා දිලීර හැර. ඉතින් මම හයිඩ්‍රිඩියෝමයිකෝටා දිලීර ඉතුරු දිලීරවල පූර්වජයන් කියලා කිව්වා. මේ ඇලෝමයිසිස්. මේ ආගේ තියෙන ලක්ෂණ වගේක් මම කිව්වා. මේ DNA විශාල කරපු රූපයක්. බොහෝ විට මේ හයිඩ්‍රිඩියෝමයිකෝටා දිලීර පරපෝෂිතයන් ලෙස ඉන්නත් පුළුවන්. පරපෝෂිතයන් ලෙස ජීවත් වෙනවා. නොයෙකුත් අයිතින් හානි කරනවා. අපි බලමු තව දුරටත් වගෝදිය.
හරි හරි නේද තවත් අපි ඉදිරියට යමු අපිට ලැබෙනවා වගුව මේ වගුවේ දිලීර වංශ 4 සමග මම ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහුවා. අද ඒව කරගත්තද කියලා බලමු. කයිටිඩියම් මයිකෝටා දිලීරයට උදාහරණ කයිටිඩියම් ઝાયගෝමයිකෝටා උදාහරණ දැන් මතකද ඔයාලට? හොඳයි. කයිටිඩියම් මයිකෝටා දිලීරයක් වන කයිටිඩියම් වල ජීවන චක්‍රයේ වැදගත් ලක්ෂණයක් ලෙස ඔයා හිතා ගන්න ඉතුරු අංශවලට වඩා සරල කට්ටිය. පූර්වජ කට්ටිය. ඊගායක සාමාන්‍ය කරුණක් වෙයි. ජලජ හෝ භෞමිකය මුතෝපජීවී හෝ පරපෝෂිතයි ඒක සෛලික හෝ බහුස දැන් ලියාගන්නේ නැත්නම් ලියාගත්තේ නැත්නම් ලියාගන්න. ඒක සෛලිකව ඉන්න පුළුවන්. බහුසෛලිකව ඉන්න පුළුවන්. බහුසෛලික වෙලාවට සංසෛලියයි කියන්නේ එකම දිලීර කොටසක න්‍යෂ්ටි ගොඩක් තියෙනවා කීපයක් තියෙනවා. තනි සෛලක් නැත්තේ නෑ සමහර අවස්ථාවල. සූත්‍රිකා ගණාවාස වෙලා තියෙන්නත් පුළුවන්. මොනවාවත් මේ දිලිය වල වැදගත් ලක්ෂණය තමයි කර්ෂිකාධර චල බීජාණු වීම. එහෙනම් ওই අන්තිම කරුණ හොඳට අවධාරණය කරලා තියාගන්න. මේ අතර අපි දැන් ඕක ඉවර නම් ઝાયගෝමයිසිස් නැත්නම් ઝાયගෝමයිකෝටා දිලිය ගැන බලමු. මොනවද උදාහරණ මතකද? ලියලා තියෙනවද? එකක් මේකෝ. අනික රිසොපස්. හරිද? දැන් ඔයාලට පුළුවන් ද ඔයාලා කරපු එකේ ඔයාලා කරපු මේ වගුවේ ඉතුරු ටික සම්පූර්ණ කරලාද බලන්න. view කරලා කොහෙද ඉන්නේ? ඔය පාන් කෑල්ලක රිසොපස් ඉන්නේ කොහෙද? පාන් කෑල්ලක තෙතමනේ සහිත මොන හරි ආහාර ද්‍රව්‍ය මත කාබෝහයිඩ්‍රේට් මත. උඟක් වෙලාවට මුතෝපජීවී පරපෝෂිතක් නැත්තේ නෑ මේ මනසේ. මෙයාලගේ ලක්ෂණය සංසෛලීය නිරාවාර දිලීර සූත්‍රික හරසාවාරනේ. මේ දිලීරවල ප්‍රජනනය වෙන ස්ථානවල හරසාවාර තියෙන්න පුළුවන්. නැත්නම් හරසාවාර නැහැ. වැදගත් දේ තමයි අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු හදනවා. අන්තර්ජන්‍ය බීජාණු. ඔයාලට මතකද මෙන්න මේ රූපය? ඔයාලට මතකද මේ රූපය? මේ තියෙන බීජාණු දහණි දරේ මේ තියෙන බීජාණු දහණිය මේ බීජාණු දහණි ගොඩාවට කොළු මෙලාව කියලා කොටසක් තිබුණා රවුමට මේක ඇතුළේ බීජාණු ගොඩාක් හැදුණා මේ බීජාණු දහණි විත්තිය කරනට පස්සේ පරිසරයේ හුලඟින් ව්‍යාප්ත වෙලා යනවා මේවා චල බීජාණු නෙමෙයි කශිකා සහිත බීජාණු නෙමෙයි අචල බීජාණු මේවා ඇතුලේ හැදෙන හින්දා බීජාණු දහණි පිටියක ඇතුල් පැත්තේ හැදෙන හින්දා ඇතුලෙන් හැදෙන හින්දා මේවා අන්තර්ජන්‍ය බීජාණු කියලා නම් කළා. ඔය ටික ඔයාලට මතකයි. එහෙනම් මේ ලියලා තියෙන්නේ ඔකයි මේ තියෙන්නේ. අලිංගිකව අන්තර්ජන්‍ය බීජාණු හදනවා. ලිංගිකව මොනවද හදන්නේ මතකද? ලිංගිකව හදනවා සංයෝගාණු. සංයෝගාණු හදන්නේ කොහොමද? මම ඉදා පෙන්නවා. අද මම වෙන ක්‍රමයකට පෙන්නන්නම්. ඇඳලා පෙන්නන්නම් කොහොමද? ඒක හදන්නේ මෙහෙමයි නේ. ධනහාරින ජන්මාණු දහණි දෙකක් එක්කහුව වෙද්දී මෙහෙම මේ දෙක අතර සංයුග්මනයක් ඇති වෙලා එහෙම නැත්නම් මේ දෙක අතර සංයෝජනයක් ඇති වෙලා හැදෙනවා අහිතකර කාල මගාරවන්න පුළුවන් තද පිටිය සහිත කොටසක්. මේකට කිව්වා සංයෝගාණුව කියලා. මේ සංයෝගාණුව කාලතරණය කරනවා. මේ සංයෝගාණුව හැදෙන එක මේ දිලිරවල වැදගත් ලක්ෂණයක්. මේ සංයෝගාණුව පස්සේ කාලික පැල වෙනවා. පැල වෙලා අර වගේම බීජාණු දහණියක් හදනවා මෙහෙම අග්‍රස්තේ. දිලිර සූත්‍රික අග්‍රස්තේ. බීජාණු දහණිය තුල බීජාණු හට ගන්නවා. දැන් ඉතින් ඔන්නෝක අපි මේ බීජාණු හදනවා අර විදිහමයි. එහෙනම් මෙතන දානවා ලිංගිකව සංයෝගාණු හැදෙනවා සංයෝගාණු වලින් ඒක උණු බීජාණු හදනවා අර ලිංගික උපජනනය වගේ තමයි. ඒ වගේ. දැන් ඇස්කොමයිසිටිස් දීද මතකද? දැන් ලියා ගන්න ඕන හරිය තියෙනවා නම් ආයෙ මම මේක පෙන්නන්නේ නැහැ. ඔයාලා ඉල්ලුවොත් මිසක් නැත්තම් පෙන්නන්නේ නැහැ.
මොකද තව ගොඩක් තියෙනවනේ ඔයාලට අමාරු නොකරපු එකක තියෙනවනම් මම කරන්න එපායි. අමාරුම ටික කියන්න. මේ පන්තිය ඔයාලට අමාරුම දේවල් කියන්න කරන්න. ලීසිව මට කියලා කරන්න කියන්න එපා. ඒක 2022 රිවිෂන් එකේදී බලාපොරොත්තු වෙන්න. ඇස්පර්ජිලස් ඉස්සර කිව්වා ඇස්පර්ජිලස් වලට යුරෝටියම් කියලා. ඒක පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් දැන් අද අපේ සිලබස් එකේ ඇස්පර්ජිලස් කියන වචනේ පමණයි පාවිච්චි කරන්නේ. පෙන්සිලියම් කියන්නේ ඇත්තටම අපිට ඔය ප්‍රතිජීවක වශයෙන් ලබා ගන්න බෙහෙත් නිස්සාරණය කරගන්න දිලීරිය බෙන්සේජම් නොටේටර්. පෙන්සිලියම් කියන්නේ ඒකයි. සකරමයිසිස් කියන්නේ ඒකසයිටික දිලීරියක්. ඒක මධ්‍යසාර නිෂ්පාදනයට වේකර කර්මාන්තයට වගේ දේවල් වලට වැදගත් වන ශුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යයනයේදී අපි කතා කරන දෙයක්. ඒකසයිටික දිලීරියක්. ඊස්ට් කියලා කියන්නේ DCL කියලා කියන්නේ කෘත්‍රිමව ඊස්ට් වලටයි. හොඳයි. මේ පිළිබඳව ඔයාලා මොනවද කරේ? කරදියේ ඉන්න පුළුවන් මේ කට්ටිය, මිරිදියේ ඉන්න පුළුවන්, බෞමිකව ඉන්න පුළුවන් ලියාගන්න. පරපෝෂිතව ඉන්නත් පුළුවන්, සාජීවීව ඉන්නත් පුළුවන්. බොහෝ විට වියෝජකයි. ඒ කියන්නේ අපට පරිසරයේ කියන කාබනික ද්‍රව්‍ය පියවරෙන් පියවර ටික ජීර්ණයටපත් කරනවා. සරල ද්‍රව්‍ය පිට කරනවා කියන එකයි. ඒක සෛලික ටික දෙනෙක් ඉන්න උදාහරණ සකර්මයිසිස්. හැබැයි ඉතින් බහුලව ඉන්නේ සූත්‍රිකාකාර බහුසෛලික අවස්ථාව ඇස්පර්ජිලස්, ඇස්පර්ජිලස්, පෙන්සිලියම් වගේ. මේ හැම දිවිදේකම වඩාත් වැදගත් වෙන්නේ දැන් අලිංගික ප්‍රජනනය, ලිංගික ප්‍රජනනය. දැන් අලිංගික ප්‍රජනනය මෙයාලයි කොහොමද? මං ගිය සතියේ පෙන්න ඕනනම් දැන් පෙන්නන්නම්. ඒක පෙන්නනවට වඩා හොඳයි දැන් මම මේක ඔයාලට හැඳලා පෙන්වන්නම් කියලා මම හිතනවා. ඔන්න අලිංගික ප්‍රජනනයේදී මේ දිලීරවල ලක්ෂණය තමයි හටගන්නවා දිලීර සූත්‍රිකාවක අගිස්සේ අග්‍රස්තයේ බීජාණුධානිය. ඒ බීජාණුධානිය අතු බෙදිලා තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට. පොඩ්ඩක් ඉන්න. අතු බෙදලා තියෙන්නත් පුළුවන්. මේ බීජාණුධානියේ දරණී කියලා නිකම් ඇඟිලි වගේ ස්වභාවයක් තියෙනවා. මේ ඇඟිලි වගේ තියෙන මේ දරණී කෙලවර බීජාණු හට ගන්නවා. මෙන්න මෙහෙම බීජාණු හට ගන්නවා. ඔන්න පෙන්සිලියම් මැනිජීරියද එහෙම නැත්නම් යුරෝටියම් හෙවත් නිස්පිලස් වැනි දිලිරික ලක්ෂණය අලිංගික ප්‍රජනනය. මේ බීජාණු ගැලවෙනවා. පරිණත වෙන්න ගැලවි යනවා. මේ වාචල බීජාණු, කශිකා නැති බීජාණු. හැබැයි මේවා බහිර්ජන්‍යයි. බීජාණු දහනි පිටියකින් වට වෙලා නැහැ පුදු. ඒ නිසා බහිර්ජන්‍ය බීජාණු මේවට කියනවා කොනිඩි බීජාණු නැත්නම් කොනිඩි කියලා. කොනිඩි කියලා කියනවා. දැන් අපි අපේ කතාවට මේක අමුණා ගමු. අපේ කතාව මොකද්ද? මේකනේ ඔන්න. එහෙමනම් මෙතන ලියන්නේ මොකද්ද? මෙතන ලියන්නේ අලිංගික බහිර්ජන්‍ය කොනිඩියා. කොනිඩියා කිව්වත් කමන්නේ, කොනිඩි කිව්වත් කමන්නේ, කොනිඩි බීජාණු කිව්වත් කමන්නේ. අනතුරුව ලිංගික ප්‍රජනනයේදී මේ දිලීර ලිංගික ප්‍රජනනයේදී හදනවා අස්කස කියලා බීජයක්. අස්කස කියන්නේ බීජාණු දහනිය කියන එකයි ඒකේ තේරුම. මම මේක ඔයාලට අඳලා පෙන්නන්නම්. මේ දිලීරවල දිලීර සූත්‍රා දෙකක් හමු වුණාම ලිංගික ප්‍රජනනයේදී පොදු දිලීර සෛල කීපයක් හමු වෙලා ඒ දිලීරවල දිනශික කලාවක් කියලා එකක් හමු වෙලා ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ මෙතනදී එච්චර. මේක වටේට වඳ සූත්‍රිකා වලින් ඇහිතිලා අන්තිමේට මේ සෛල අස්කසයක් කියන බීජාණු දහනි බවට පත් වෙනවා. මේ තියෙන අස්කසය ඇතුලේ අස්ක බීජාණු හට ගන්නවා. ඔන්න අස්ක බීජාණු. මේ අස්ක බීජාණු තියෙන්නේ එහෙමනම් අන්තර්ජන්‍ය. අලිංගික බීජාණු, අස්ක බීජාණු ඒවා අලිංගිකයි. ඒවා අන්තර්ජන්‍ය. ඇතුලේ හැදෙන්නේ. අචලයි, කශිකා නැහැ.
වන්ද සූත්‍රිකාවලින් මේක ආවරණය වෙලා අස්කස කීපයක් වටා වන්ද සූත්‍රිකා ආවරණය වෙලා හැදෙනවා අස්කස කීපයක් අඩංගු වුණු අස්ක ඵලය කියලා විවයක්. අස්ක ඵලය මේ දිලිවල ලක්ෂණය. එහෙනම් මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? වතක තියාගන්න ඕන අස්කස තුල අස්ක බීජාන. තුල කියන්නේ අන්තර්ජන්‍ය. අස්ක බීජාන. දැන් ඉතින් තව එකම එක දිලීර වංශය ඉතුරු වෙලා තියෙනවා. මේ වංශය තමයි බැස්ටියම් වයිකෝටා දිලීර. බැසිඩියම් වයිකෝටා දිලීර. දැන් බලමු බැසිඩියම් වයිකෝටා දිලීර උදාහරණ තමයි බෝලහතු රාකහතු කටපාඩමේ තියාගන්න මේ ගණනාව ටික. මොනවද මෙතන දින ඇගරිකස්. පළවෙනි වංශය සඳහා කයිටිටියම්. දෙවෙනි වංශය සඳහා නියුක රිසපුස්. තුන්වෙනි වංශය සඳහා ඇස්පෙජිලස්. හතරවෙනි වංශය සඳහා ඇගරිකස්. කෑමට කාරිය ගන්න බෝලහතු රාකහතු ඇගරිකස්. ඕවා ප්‍රෝටීන ප්‍රභවයක්. ඉතාමත් වැදගත් අඩු මිල ප්‍රෝටීන ප්‍රභවයක්. මේ වගේ ලක්ෂණ මොනවද? එදා මම කතා කළා. මේවා ඉතින් බහුමිකයි බොහෝ විට. පස්සේ ඇතුලේ දීතික දිලීර ජාලය කියලා මේකේ ප්‍රමුඛ අවස්ථාව ගත කරනවා. ඇහැට පේන්නේ නැත්නම් සුදු පාට නූල් වගේ දෙයක් ඒක. හරිම දැලක් වගේ නිකන් ජාලයක් වගේ වියෝජනය කරනවා කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය මත තියෙන පස්සේ තමයි මෙයා වර්ධනය වෙන්නේ. ද්විනෂ්ටික කලාවේ එහෙම නැත්නම් එක සෛලයක නැෂ්ටි දෙකක් තියෙන අවස්ථාවේ තියෙන සෛල තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඉතා වැදගත් කතාවක් තමයි ඉදා මම කළා ද්විනෂ්ටික කලාව කියන එක ගැන ටිකක්. ඒක ඔයාලගේ හිතට ගන්න. ද්විනෂ්ටික කලාවක් ප්‍රමුඛ අවස්ථාවක් ලෙස හමුවන්නේ බැසිඩියම් මයිකෝටා දිලීරවලයි. හොඳ බහුවර්ණයක්. ලිංගික වජනයේදී මොකද වෙන්නේ? මම ඉදා මේක පෙන්නුවා. මම ආයෙත් මේක අරගන්නම් අරගෙන වලට පෙන්වන්නම් මතක නැත්තම් එන්න දිලීර මේ තියෙන්නේ ඔය තියෙන්නේ කයිටිටියම් මයිකෝටා මතක ඇති අපි තවදුරටත් ඉදිරියට ගමන් කළොත් මේ තියෙන මියුකා මේ තියෙන සංයෝග අණුව මියුකා මේක ඔය පස්තරයක් මත තියෙන මේක රිසෝපස් දෙක රිසෝපස් ඊස්ට් ඒවත් සැකරොමයිසිස් ඔය තියෙන එතකොට ඇස්කොමයිසිටිස් ඔන්න ඇස්කොමයිසිටිස් අංකුරණය ඊස්ට් වල අංකුරණය ඊට පස්සේ ඇස්පෙජිලස් වල අලිංගික ප්‍රජනනය මේ තියෙන කොනිඩි බීජාණු වගේ මේ තියෙන පෙන්සිලින් වල කොනිඩි බීජාණු මේ තියෙන්නේ අනිශ්චිත රූපයි මේ තියෙන අනිශ්චිත රූප මේ තියෙන්නේ පෙන්සිලියම් කොනිඩරේ අලිංගික ප්‍රජනනය කොනිඩරේ ඔය තියෙන පෙන්සිලියම් අලිංගික ප්‍රජනනය කොනිඩරේ මේ තියෙන්නේ අස්කස හැදෙන හැටි මේ ප්‍රජනනය කරද්දී අස්කසයක් හැදෙන හැටි මේ තියෙන අස්ක ඵලය මේ අස්ක ඵලය සම්පූර්ණයෙන් වෙහිලා තියෙන්නත් පුළුවන්. අස්ක ඵලය කියන එක භාගයට විවෘත වෙලා පාත්‍රයක් උඩේ තියෙන්නත් පුළුවන්. කුඩා සිදුරුකෙන් විවෘත වුණ එකක් වෙන්නත් පුළුවන්. එතකොට නම් කීපයක් ඒවට තියෙනවා. ඒවට කියනවා පලිගකාව. එහෙම නැත්නම් ඒවට කියනවා කූපිකාව. ඒවා අපේ සිලබස් එකට වැඩක් නැහැ. අපින් ඒව අහන්නේ. එතකොට අස්කස කියන ඒවා කීපයක් වටා වන්ද සූත්‍රිකා ආවරණය වෙලා හැදෙන අස්ක ඵලය මේ තියෙන්නේ. මේ දිලිරන නිකන් මේක පාත්‍රයක් වගේ මොන වුණත් ඒ බීජාණු පැලවිලා ආයේ දිලිර ජාලය හදනවා. ඒ වැඩක් නැහැ. ජීවන චක්‍රයෙන් අහන්නේ මේ තියෙන අස්ක ඵල. මේ තියෙන අස්කසය. අපෙන් ඔය එකක්වත් අහන්නේ නැහැ. ඒ නිසා එකක්වත් වැඩක් නැහැ. බැසිඩියම් මයිසිටිස් ගැන කතා කළා. හතු. ඒක ඊට වැදගත් දේ තමයි මේ පස ඇතුළේ තියෙන දීටික දිලිර ජාලය. ඒ දීටික දිලිර ජාලය ඊට වැදගත්ම ලක්ෂණයක් තමයි ද්විනෂ්ටික කලාව. එක සෛලයක හේවත් සෑම සෛලයකම නැෂ්ටි දෙක බැගින් තිබේ. ඔක හොඳට මතක තියාගන්න. හොඳ ඇහැට පේන දිලිරයක් කෑමට ගන්නවා. ඔය බොහොම
ජනප්‍රිය ආහාරයක්, ඊටාම ප්‍රෝටීන බහුල ආහාරයක්. ඒ නිසා මේ සමාජයේ අඩු මිල ප්‍රෝටීන සඳහා ඉතා වැදගත්ම ආහාරයක්. ආහාර පරිපූර්ණයක් කියලා කියන්නේ. එහෙම එකටයි මේ තියෙන්නේ බැසිඩියම බීජාණුදාහනීය. බැසිඩියම මත එහෙම නැත්නම් ඒකට බාහිරයේ හදන බැසිඩි බීජාණු. බැසිඩි බීජාණු. එනම් මතක තියාගන්න ඕන කරුණ ඒකයි. මේ තියෙන ජීවන චක්‍රය අපිට ඒව වැඩක් නැහැ. ජීවන චක්‍රය අපට ඒව වැඩක් නැහැ. ජීවන චක්‍රය අපට ඒව වැඩක් නැහැ. ජීවන චක්‍රය පාඩම් කරන්න එපා. වැඩක් නැහැ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නුවා නොඑක් විදිහට අපිට ඇති වෙන රෝග ගැන කතා කරා. මතකද? දිලීර රෝග. ඊයෝපි අයිසිරෝ මම පෙන්වන්න ඕනේ නැහැ කියලා හිතනවා අද. නේ? මතකයි? දැන් අපි හිතපු දැන්ට ආයෙම. එතකොට මේක සම්පූර්ණ කරගන්න බලන්න දැන් ඉතින්. ලිංගික ප්‍රජනනයේදී බැසිඩි ඵල හදනවා. ඒ බැසිඩියම් ඵලවල බැසිඩි ඵල කියන්නේ හතු කියන එකයි. ඒ බැසිඩි ඵලවල තැලි තියෙනවා. හත්ක අර උඩ ඡත්‍රය වගේ තියෙන කුඩිය වගේ තියෙන කැලි යටපැත්තේ උඩරිය පැත්තේ තියෙනවා තැලි. ඔය තැලි වල බීජාණුදාහනි හට ගන්නවා. ඒවට තමයි බැසිඩියම කියන්නේ. බැසිඩියම මත බහිරියන්නේව බැසිඩි බීජාණු හට ගන්නවා. බැසිඩි බීජාණු පැලවෙලා ඊට පස්සේ ආයේ දිලීර ජාලය හට ගන්නවා. දැන් ඔයාලා මේක එන්ටර් කරගත්තද? අදින් පස්සේ මේ වගුව මම නැවතත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි එහෙමනම් දිලීර ගැන කතාව මෙතනින් අවසන් කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මම අහපුවාම මම උත්තර දෙනවා. ඒ අරමුණට නැවතත් අපි මේ රිවිෂන් ක්ලාස් එකේ දිලීර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහු වර්ණ හෝ වෙනත් ප්‍රශ්නයකින් පමණයි. හැබැයි අමාරු නම් කියන්න ඕන එක. ඊළඟට මම කැමතියි අපිට තව කරන්න තියෙන කොච්චරද? ප්ලාන්ට් එක ගැන කතා කරන්න තියෙනවා. ඒ අරමුණට අපිට අනිමාලියාවල වගු ටිකක් පොඩ්ඩක් පරිස්සමින් බලන්න තියෙනවා. කරපු වගු හරිද කියලා බලන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ වෙන මොකද? මොකද තමයි කරන්න තියෙන්නේ. බලමු. කරන්න. සත්ව රාජධානිය ගැන ඊ සතියේ කතා කරා. අමාරු නෑ ඒක. සත්ව රාජධානිය හරිම ලේසි. මම කතා කරපු හැටි මෙන්න මෙහෙමයි. සත්ව රාජධානියේ තියෙන ලක්ෂණ පළමුවෙන් කතා කළා. ආයෙමත් කතා කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. බහුසයිලිටයි පටක තියෙනවා විසම පෝෂී බොහෝ දෙනෙක් ලිංගික ප්‍රජනනය කරනවා. අරිය සම්මිතිකයි. එහෙම නැත්නම් දීපාර්ශ්ව සම්මිතියයි කියලා දෙකින් එකකට අයිති වෙනවා. මෙන්න මෙහෙම කල්පනා කරන්න. ඔයාලා ඉගෙන ගන්න අනිමාලියා රාජධානි කීයක් තියෙනවද? සෝරි. වංශ කීයක් තියෙනවද? වංශ තියෙන්නේ 8යි. ඒවා අපි දා කතා කරා. ආයෙ මම හඳුන්වන්න යන්නේ නේ. මේකෙන් කී දෙනෙක් අරිය සම්මිතිකතාවයේ දක්වනවද දන්නවද? අරිය සම්මිතිකයි කියලා කියන්නේ ඕන අරයකින් කවුරුහම සමාන භාග ටිකක් ලැබෙනවා වගේ කතාවක් නේ. ඔව් මතක් කරගන්න දැන් හයිඩ්‍රා වගේ කෙනෙක් එහෙමයි නේ. එහෙනම් නිදාරියා එහෙවත් සිලින්ඩරේට එහෙමයි. තවංශයක් කියන්න පුළුවන්ද? තවංශයක් තමයි අර පසඟිල්ල වගේ මොකක්ද? එකයිනෝඩර්මේටා. එකයිනෝඩර්මේටත් ඒවත් ශල්‍ය චර්මිනුත් තියෙනවා. එයාලා සාමාන්‍ය එකයිනෝඩර්මේටල පංචාරිය සම්මිතිකතාවයේ තියෙනවා. ඉතුරු සේරම වංශ ද්විපාර්ශ්වික සම්මිතිය දරනවා. හැබැයි මොලුස්කාගේ නිකන් මේ ගොළු බෙල්ල වගේ ඔන්න ද්විපාර්ශ්වික සම්මිතිය නෑ. ඒක ටිකක් හැදේ වෙනස් වෙලා පස්සේ කාලෙක ටිකක් වෙනස් වෙලා තියෙන බව පේනවා. එච්චරයි. එහෙනම් දැන් සත්ව රාජධානිය ගැන අපි කතා කරපුවා මොනවද තියෙනවනේ. දැන් මේ වගේම ගියත් කතා කරපු එකක් නිසා
මම ආයෙ මේ ගැන කතා කරන එක සුසුසු නෑ කියලායි මම හිතන්නේ. සුසුසු නෑ. මට කරන්න ඕනේ මේක. නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට මතකද මම ඔයාලට දුන්නා උඩක් ඉන්න අපිට වමනාදී එනවද කියලා බලමු. මම ඔයාලට දුන්නා ප්‍රශ්න පත්‍රයක් common paper 1 කියලා එකක්. common paper 1 කියලා එකක් දුන්නා. ඒකේ බහුවර්ණ කීපයක් තිබුණා. ඔන්න මම ඒක ගන්නවා. මේකේ බහුවර්ණ කීපයක් තිබුණා. මේ බහුවර්ණ වල අවසාන බහුවර්ණ තුනම කරලා නැහැ. මේ තියෙන බහුවර්ණ තුන අවසාන බහුවර්ණ තුන මේ තුන මම කරලා නැහැ. දැන් ඊ අවසාන බහුවර්ණ තුන ගන්න 13 14 15 ඒකත් කරලා ඉවර වෙමු. ඒක කරන්න අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වගුවයි. දැන් පැටලෙනවද? අපි ඊයේ කරපු ඊපිට සතිය කරපු අනිමාලියා වගුවේ තා ප්‍රධාන වගුවක් අපි කරා ඒ වර්ගීකරණ වගුවයි. තුන කියලා මේ වගුවට නමකුත් අපි දැම්ම තුනේ. ඉන්න ඒ වගුව ගන්න. මේ දිනේ වගුව. ඒ වගුවේ අපි ආපහු යම් පොඩ්ඩක්. ඔන්න වගුව පටන් ගත්ත හැටි. ඔයාලට මතක ඇති. ඔන්න පටන් ගත්ත හැටි මම කියන්නම්. අංක 1 කියන්නේ දීපස්තරය. අංක 2 කියන්නේ ත්‍රිපස්තරය. අංක 3 කියන්නේ මොකද්ද? ත්‍රිපස්තර තමයි අසීලෝමිකය. අංක 4 කියන්නේ මොකද්ද? ත්‍රිපස්තරයෝ ව්‍යාජ සීලෝමිකය. හරිද? ඊගාවට ඉතුරු පහ සීලෝමිකය, ඇත්ත සීලෝමිකය. මේ පස් දෙනාගෙන් ඉහළ තුන් දෙනා ඡේද සීලෝමිකය. අවසාන දෙන්නා ආන්තර සීලෝමිකය. හරිද? ඕක මතකද? එහෙනම් දැන් ආය ගන්න බහුවර්ගය. මට ගන්න එපා. දැන් කරන්න බහුවර්ණයේ 13. ඔබ හැදෑරු සීලෝමික සත්වංශ අතරින් කවරක් අන්තර සීලෝමික වේද? ඔබ හැදෑරු සීලෝමික සත්වංශ අතරින් 8න් 6යි 8න් 5යි 6න් 5යි 5න් 3යි 5න් 2යි. ඇත්තට ඔබ හැදෑරු සීලෝමික සත්ව වංශ අතුරින් හැදෑරු කියන්නේ කවුද? වංශ 8න්. ඔබ හැදෑරු. ඒ කියන්නේ සිලබස් එකේ තිබෙන කියන එකයි ඔය කියන්නේ. සීලෝමික සත්ව වංශ අතරින් සීලෝමික කොච්චර හිටියද? අපි හදාරපු අයගෙන් සීලෝමික හිටියේ 5 දෙනයි. මේ ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනෝඩර්මිටා, කොඩේටා. මේ අවසාන පහ. මේ ඉන්නේ මේ අංක 5න් දක්වන්නේ යාළුවා. එහෙනම් 5යි. එහෙනම් උත්තරේ එන්න ඕන 5න් ගාණක් එන්න ඕන. එහෙනම් උත්තරේ අංක 1 වැරදි, උත්තරේ අංක 2 වැරදි, උත්තරේ අංක 3 වැරදි, උත්තරේ 4 හෝ 5 විය යුතුයි. උත්තරේ 4 හෝ 5 විය යුතුයි. හරිනේ? 5න් කීයද? අහන්නේ මොකද්ද? ඔබ හැදෑරු සීලෝමික වංශ අතරින් ආන්තර සීලෝමික කී දෙනාද ඉන්නේ? අපි දන්නේ නැද්ද? ආන්තර සීලෝමික ඉන්නේ මෙන්න මේ තුන් දෙනා විතරනේ. මේ දෙන්න විතරනේ. මේ දෙන්න විතරයි. මේ තුන් දෙනා ඡේද සීලෝමිකයි. මේ අවසාන වංශ දෙක සහෝදරයෝ දෙන්න. ඒ කියන්නේ කෝඩේටා එකයිනෝඩර්මේටා දෙන්න ආන්තර සීලෝමිකයි. එහෙමනම් මේ ප්‍රශ්නෙට උත්තරේ කීයක් වෙන්න ඕන? උත්තරේ වෙන්න ඕන අංක
අංක 5 13ට 5 හරිනේ 14 වෙනි ගැටලුවක් කියවන්න නූතන වර්ගීකරණයේ රාජධානි 6හි පටක නොතිබීම හා පටක තිබීම නියෝජනය වන්නේ මින් කවරකද නූතන වර්ගීකරණය කියන අපි කතා කරන එක නැතුව මේ ලෝකෙ මේ දැන් මේ පෙරද කරපු එක නෙමෙයි ලංකාවේ සිලබස් එකේ බයොලොජි වල තියෙන සිලබස් එකේ තියෙන වර්ගීකරණ රාජධානි 6 දන්න රාජධානි 6 තමයි තිබුණේ හරි බැක්ටීරියා තිබුණා ආගියා තිබුණා ඊගාවට තිබුණා ප්‍රොටිස්ටා තිබුණා ෆංගයි තිබුණා ප්ලාන්ටේ තිබුණා අනිමාලියා තිබුණා 6යි හරි ඉතින් පටක නොතිබීම හා පටක තිබීම නියෝජනය වන්නේ මින් කවරද එතකොට පටක කී දෙනෙකුට තිබුණාද බලමු මෙයාලගෙන් පටක කී දෙනෙකුට තිබුණාද මෙයාලගෙන් කිව්වට මෙයාලගෙන් නෙමෙයි වර්ගීකරණ වගුවේ දැන් වර්ගීකරණ වගුවට යන්න වෙයි එහෙනම් මේ කතා කරන්න වර්ගීකරණ වගුවට යන්න වෙයි අපිට මේ දින වර්ගීකරණ වගුව මේ 6 දෙනා මේ 1 2 3 4 5 6යි මේ 6 දෙනාම පටක දින කාටද ඇත්තටම සියලු දෙනාම බහුසෛලිකයි පටක තියෙන්නේ මේ අවසාන වංශ දෙකට විතරයි මේ සෝරි අවසාන රාජධානි දෙකට විතරයි මේ ප්ලාන්ටේ ඒ වගේම අනිමාලිය ඉතුරු කට්ටිය සැකරොමයිසිස් ඉන්නවා මෙතන ඉතින් කොහොමද බහුසෛලිකව පටක තියෙන්නේ ඇමීබා ඉන්නවා මෙතන ඉතින් කොහොමද ආකියාලා තනි ඵලය ඇත වෙන්නේ නැහැ බැක්ටීරියා සයනෝ බැක්ටීරියා කවර කතාවද දැන් ඉතින් දෙන්නනේ ඉන්නේ අහන්න ආයේ ප්‍රශ්නය නූතන වර්ගීකරණයේ රාජධානි 6හි හොඳයි දැනට හොඳයි පටක නොතිබීම හා පටක තිබීම ඔව් පටක නොතිබෙන්නේ ඉතින් 4කටයි 6න් දෙකකට පටක තියෙනවා ඉතින් නියෝජනය වන්නේ මින් කවරකින්ද ඉස්සරලා කියන්න ඕන පටක නොතිබීම ඊළඟට කියන්න ඕන පටක තිබීම 1ට 5යි 2ට 4යි 3ට 3යි එහෙනම් එන්න ඕන පටක නොතිබීම නම් ඉස්සරහට එන්න ඕන 4ක් එන්න ඕනනේ 4ක් එන්න ඕන පටක නැහැ ඊගාවට එන්න ඕන ඉතුරු දෙක උත්තරය 4යි 2 අනුපාතයට තියෙන 4 වන පිළිතුරු උත්තරයයි 14ට 4 මොකද අමාරුද ගන්න කරුණු ටික ඕවර් කරගන්නකෝ නිකන් සිං ගාල උත්තරේ නෝ කවුරුත් කනගාටු වෙන්න බාහනේ කාලේ මදි වුණානේ බලන්නකො අපිට මේක කරගත්තා නම් කොච්චර හොඳට කරගන්න තිබුණා කනගාටු වෙන්න එපා මේ කියන විදිහට කරගන්න ඇති මේ හොඳටම ඇති ඔයාලට අමාරු දේවල් ටික කියන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර ෆෝන් නම්බර් එක ඔයගේ ඇති ඒක අරගෙන මේ කතා කරන්න මට කතා කරලා කියන්න කෙලින්ම අදහස් මොනවද ඔයාලගේ අදහස් කිව්වොත් මම ඒකට ප්‍රථම ස්ථානයේ දීලා වැඩ කටයුතු කරනවා 15 වෙනි ගැටලුව කරමු සම්පූර්ණයෙන්ම භෞමික පරිසරය සඳහා ප්‍රථමයෙන්ම අනුවර්තනය වූ සත්ත්ව කාණ්ඩය මොකක්ද සම්පූර්ණයෙන්ම භෞමික පරිසරය සඳහා ප්‍රථමයෙන්ම අනුවර්තනය වෙලා තියෙන සත්ත්ව කාණ්ඩය කාණ්ඩය කියන එක මට තේරෙන්නේ නැහැ කාණ්ඩය කියන්නේ වංශයද කාණ්ඩය කියන්නේ රාජධානියද කාණ්ඩය කියන්නේ අධිරාජධානියද මොකක්ද කාණ්ඩය කියන්නේ ඔය එකක්වත් නෙමේ කාණ්ඩය කියන්නේ වර්ගීකරණ පද්ධතියක තියෙන තාක්ෂෝන අනුක්‍රමණයේ තියෙන සමාජිකෙක් නෙමේ තාක්ෂෝන අනුක්‍රමණයක් නෙමේ එහෙනම් කාණ්ඩය කියන්නේ මෙතන කාණ්ඩය කියන්නේ කණ්ඩායම ඛණ්ඩය කියන්නේ කණ්ඩායම එච්චරයි කට්ටිය සම්පූර්ණ භෞමික පරිසරය සඳහා ප්‍රථමයෙන්ම අනුවර්තන වූ සත්ත්ව ඛණ්ඩය කවරක්ද ඇනලිඩා ඩාවිස් ආත්‍රොපොඩා රෙප්ටිලියා කියන්නේ මේ උරගයෝනේ මැමේලියා කියන්නේ ක්ෂීරපායි හැබැයි මට මතක තියෙන්නේ නම් ජලයේ ජීවීන් හැදුනා
ජලයේ ජීවීන් සම්භාවය වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් ගොඩබිමට ආවා. ඒ ගොඩබිමට සංක්‍රමණය වුණා. ගොඩබිමට ඉතින් හැඩ ගැහෙන්න බැරුව උංගක් දෙනෙක් මැරලා ගියා. නමුත් ඉතින් පළමුවෙන් ගොඩබිමට ඇවිල්ලා තහවුරු වෙලා තියෙන නිසා නැත්තම් ඉතින් එනවත් උන්න කන්න කොහෙන්ද? මොනවා වුණත් පස්සේ කාලෙක සතුනුත් ගොඩබිමට අනුවර්තනය වුණා. ගොඩබිමට සෑහෙන්න හොඳට අනුවර්තනය වුණු කට්ටියක් තමයි ඉතින් ආත්‍රපෝඩාව. මේ මොනවා වුණත් සත්‍ය වශයෙන් වංශයේ ඉන්න සියලු දෙනාම පාහේ ගොඩබිමට හොඳට අනුවර්තනය වුණා. ගොඩබිමට යන්තම් ඇවිල්ලා ඉන්න නෙමෙයි අනුවර්තනය වුණා. ඒ පරිසරයට දීර්ඝ කාලීනව හරියටම ඒ පරිසරාත්මක ලක්ෂණ සමග ගැළපීමේ ලක්ෂණ ඇති කරගත්තු කණ්ඩායම කවුද? උත්තරය තව පස්සේ ඔයාලට තේරෙයි. උත්තරය මැමේලියා නම් ඇත්තටම හොඳයි තමයි. නමුත් ඊට ඉස්සරලා තහවුරු කට්ටිය තමයි රෙප්ටිලියා. උරගියෝ කල්පනා කරන්ද එයාලගේ බහිස්රාවී ද්‍රව්‍ය මොකද්ද? ගොඩබිම පරිසරයකට වමනා බහිස්රාවී ද්‍රව්‍යයන් පිට කරන හම කොහොමද? කොරස් චර්මය ග්‍රන්ථි නොමැත. කොහොමද ගොඩබිමට අනුවර්තනතාව නිකන් හිතන්න. දැනට ඉතිරි ටික කතා කරන තුරු ඔය ටිකින් විතරක් උත්තරය අපි හොයමු. උත්තරය ඇනලිඩා නෙමෙයි. උන් ඉතින් මේ වතුර ආශ්‍රිතව සෙවල පෙර ඉන්නේ ආවේස්ලා සම්පූර්ණයෙන්ම භෞමික පරිසරය සඳහා ප්‍රථමයෙන් අනුවර්තනය වුණා කියන්නේ ප්‍රථමයෙන් නෙමෙයි. ආත්‍රපෝඩත් නම් භෞමික හොඳට ඉන්නවා තමයි. නමුත් ඒ හැම සමාජිකයම එහෙම හොඳ අනුවර්තන දැක්ුවේ නැහැ. රෙප්ටිලියාත් නම් එහෙම හොඳයි. මැමේලියා පස්සේ. එහෙනම් උත්තරේ ප්‍රථමයෙන් නම් රෙප්ටිලියා විය යුතුයි. උත්තරය 15ට 4. මේ මම කතා කරමින් සිටින්නේ මම දුන්න ප්‍රශ්න පත්‍රයක බහුවර්ණ 13/14-15. තවත් මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු වෙලා තියෙනවා ව්‍යුහගත රචනාවක් ප්‍රභා සංශ්ලේෂණය වෙලාව තිබුණොත් පමණයි එක කරන්නේ. එහෙම නැත්නම් ඒක ලබන සතියේ ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවෙනි එකගේ හැමතිස්සෙම මම ඒකේ තියෙන අදාළ කොටස් කරනවා කියලා මම ඔයාලට පොරොන්දු වුණා. අතාරින්න නැතුව. මොකද ප්‍රභා සංශ්ලේෂණය වැනි මාතෘකාවක් ලබන අවුරුද්දේ ඔයාලගේ මේ විභාගයට අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න ඕන. ලබන අවුරුද්දේ මේ ඉදිරියට එන ඔයාලගේ විභාගයේ 21ට බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා ඒක නොකර ඉන්න බෑ. ඒක කරන්න ඕන. ඒ නිසා ඒව අතාරින්නේ. හොඳයි, දිලීර ගැන කතාව අවසන් වෙලා බහුවර්ණ ටිකකුත් අවසන් වුණු වෙලාවේ මම දැන් ආසයි කතා කරන්න. දැන් අපි පැයකට ආසන්නව ගත වෙලා තියෙනවා. මම ආසයි දැන් කතා කරන්න මේ කෝඩේටා වංශය වගේ එකක් අපි කතා කරේ නේ. දැන් අපි ඒ ආශ්‍රිතව අනිමාලියා රාජධානිය ගැන කතාව ඉවර කරන්න බලාගෙන පටන් ගමු. සත්ත්ව රාජධානිය මෙන්න අපි කතා කරා. මෙන්න වගුව මොනවා හරි තියෙනවා නම් අවසාන වතාවටයි මේක පෙන්වන්නේ ලියා ගන්න. මේක ඉතාම වැදගත් වගුවක්. මේකේ තියෙන කරුණු තව ඉස්සරහට උගා කතා කරන්න යනවා. මේක හිතේ නිකන් හීනයක් වගේ නිකන් හැමතිස්සෙම පේන්න ඕන වගුවක්. වර්ගීකරණ වගුවට අමතරව තියෙන වැදගත්ම වගුවක්. හරිද? එහෙනම් ඔන්න එහෙනම් ගියා ඊගාවට මම පටන් ගන්නයි යන්නේ වංශාට එක පැත්තකට දාලා අනිත් පැත්තට ලක්ෂණ ටිකක් දාගෙන මොනවද ලක්ෂණ? උදාහරණ දැනගන්න ඕන, පරිසරය දැනගන්න ඕන, ශීර්ෂණය දැනගන්න ඕන, ඛණ්ඩනය දැනගන්න ඕන, සෝසන පද්ධතියක් තියෙනවද නැද්ද දැනගන්න ඕන, රුධිර සංසරණ පද්ධතියක් තියෙනවද නැද්ද දැනගන්න ඕන, සමමිතිය ගැන පොඩි අදහසක් තියෙන්න ඕන බවුවට.
මේ ටික දන්නේ නැත්නම් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. මේ ටික කරන්න මේ වගේ ඉඩ මදි. ඒ හින්දා මේකට පහබී එක පමණක් නෙමෙයි පහබී දෙක කියලා එකකුත් ඊළඟට තියෙනවා. දැන් ඉතින් ඔයාලා සූදානම් වෙන්න මෙන්න මේක කරගන්න. මේකට අපි හෙල්ප් එක ගත්තා. මට අවශ්‍ය වන හෙල්පින් බයොලොජි කරුණු කීපයකින්ම අනිමාලියා රාජධානිය ගැන කතා කරමින් මෙන්න මෙහෙම මතක ඇතිනේ. ඔය දැන් ඒක මම අද කරන්න ඕනේ නැහැ. මම මේක කතා කරලා තියෙන නිසා. හැමදාම හැම එකම එහෙම පෙන්න ඉන්න නෙමෙයි ඕන. මට කෝඩේට පිළිබඳව කතා කරන්න පුළුවන්. සියල්ලම මාදාව තියෙනවා. දැන් මේක ගැප් කරලා ඔයාලට තියෙන මේ ටික කරගන්නයි. හොඳයි නම් කරුවොත් බලන්න. සූදානම්? නිඩාරියා හේවත් සිලින්ඩරේට උදාහරණ මොනවද? දැන් ඉතින් ඔන්න කරගන්න දෙයක් නෑ. ඔයාලා දන්නවා. චෙක් කරන් තියෙනවා. ඔබේලියා, හයිඩ්‍රා, ලොඩියා කියන අර මෙහෙම වතුර යන කට්ටිය මතකද මොකද? සේරම සජීවී නිදර්ශක වලට පෙන්වන්න පුළුවන්. නමුත් මේ මාස දෙක ඇතුළත මම ඒව කරන එක හොඳ නැහැ කියලා මම හිතනවා. කොර බුබාව මොහුදුමල් සී ඇනිමන් කියලා කියන්නේ කට්ටිය මින්නේ උතන තමයි. මේක පාඩම් නැත්නම් වැඩේ ගොඩ දාන්න බෑ පුතා. ඔයාලා පුතාලා දුවලා හොඳට මතක තියාගන්න මේ පළවෙනි කොලම් එක මම කරද්දි මේ කොලම් එක අනිවාර්යෙන් දැනගන්න ඕන. මේක දන්නේ නැත්නම් ඊටු හරිය බෑ. මේක නිකන් පොඩි දෙයක්. ඔන්න බලන්න. ලැටිනල් මෙන්ටිස් කවුද? පැටලි බණෝ. පැටලි උන්නේ අපි දන්නද මොකද? ඉන්න ඔන්න ටනාරියා කියලා කෙනෙක් ඉන්නවා. බොහොම සරලයි. ත්‍රිපස්තරය වෙයි. ඒ වගේම ඉන්නවා අක්මා පැටල, පැසියෝලා හෙපටිකා කියලා කියන්නේ. පැසියෝලා කියන්නේ ආයා ඉන්නවා. ටීනියා සෝලියම්. ඒ කියන්නේ පටිපණුව, බඩවැලි ආයා ඉන්නවා. ඔය තුන් දෙනානේ. ටනාරියා ඉන්නවා, ටීනියා ඉන්නවා, පැසියෝලා ඉන්නවා. කරුණා කරලා මෙන්න මේ ආදර්ශයට දීලා තියෙන ජීවීන් පාඩමේ තියාගන්න. අමාරු වැඩක් නෙමෙයි. මොනවද දැනගත්තද නැත්නම් ඕක පාඩම් නැත්නම් ඔයාලා ප්‍රැක්ටිකල් එක දන්නේ එහෙනම් ඉතින් අහපුවම උත්තර දෙන්න බෑ. මොකුත් උත්තරයක් හොයාගන්න බෑ. පණුව ටික, වට පණුව ටික, රවුම් පණුව ටික නිකාරෝ මෙහෙම කට්ටිය. අය ඉතින් එයාලගේ තියෙන්නේ අන්‍යාම පේශි විතරනේ. වෘත්තාකාර පේශි නේ. කොහොම හොයන්. ඇකිලින්නේ වැඩවිලා වගේ. වට පණුව, කොකු පණුව, ඊරි පණුව, පරපෝෂිතව අපිට රෝග හදනවා මතක ඇති. ඒක මතක තියාගන්න. ඊගාවට ඇනලීලා වාලකීන් එයාලා ඉන්නේ ගැඩවිලා, කූඩැල්ලා, වැරහැලි පණුව, වැරහැලි පණුවට කියනවා නිරියුස් කියලා කියනවා. වැරහැලි පණුව. ඒක මතක තියාගන්න ඕන. මුළුස් කාලා කවුද? ගොළු බෙල්ලලා, ඔය ඉන්නේ ඔය දැල්ලලා, හංගොල්ලලා ඔය කට්ටිය. රුද්වංගී කියලා කියන්නේ. මාට්ටිය, ගොළු බෙල්ල, බූවල්ලා, දැල්ලා, කාවටිය, අලිදත් කටුවා, හම්බෙල්ලා, අටපියල්ලා. ඔයාලට මේව මතක නැත්තම් එහෙම අපිට මතක් කරගන්න බැරි කමකුත් නැහැ. අපිට මතක් කරගන්න පුළුවන්. අපි ගමු මේ බුක් එක. අපි මේකේ අවශ්‍ය කරන පිටුවට පැන ගමු. මේ ඉන්නේ පණුව ටික. මට
මට බණුවා කොකු බණුවා ඉරි බණුවා ඔය කට්ටිය ඊගාවට මේ ඉන්නේ ගැඩවල මේ ඉන්නේ කූඩැල්ල මේ කට්ටිය ඊට පස්සේ අපිට ඕන කට්ටිය මේ දැල්ලා බුවල්ලා ගොළු බෙල්ලා මට්ටි ඒ වගේම අටපියල්ල කියන්නේ මේ උඩ පැත්තේ තියෙන අටක් මේ තීලි 8 1 2 3 4 5 6 7 8යි කොටිකයිදි බලන්න. අලිදත් කටුවගේ හැඩේ බලන්න. දර දෙක දාලයක් වගේ. අලිදත් කටුව මකාවටිය. ඒ කට්ටිය. හොඳයි. ආයෙත් අපි යමු. ආත්‍රපොඩ අයියෝ ඉස්සා කකුලුවා එතන ගම් සියලුම ක්‍රමීන් ඔය ගෝණ සගිනි ගොල්ලා මයිට ආව හැකල වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්න වංශය මේක තමයි. භෞමික පරිසරයකට සෑහෙන අනුවර්තන උඩුකුත් මෙයාලගේ තියෙනවා. එයාලා බලන්න ඕන නම් අපිට එයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ කට්ටිය. මේ කොටයි ඕනොයි මගුලුව ගෝණ සමයිට ආව කිංසුළු ඉන්නේ පත්තෑ හැකරැල්ලනේ හරිනේ ඊගාවට 1.9 මීටර එයාලා ඉතින් අර පහේ වගේ නිකන් ඒ බිඳුණු කට්ටියනේ ඉන්නේ මේ බංගුර දාරකාව එතකොට මූදු ලීලි එතකොට මූදු කාසී කියන්නේ ඩොලර් කියලා කියන්නේ මූදු කැකිරි මූදු ඉකිරි ඔය කට්ටිය අන්තිම කට්ටිය කවුද කෝඩේට ඔලේ කියන කුෂ්ඨවංශිකයන් මේ අපි වඳුරු හරක් බල්ලෝ වවුලෝ ඔය කට්ටිය ඔන්න ඔය ටික හඳුනා ගන්න හරියට ඊට පස්සේ නිකම්ම පුළුවන් වෙනවා ඔයාලා මේක තනියම හදුවොත් හරියි පරිසරේ දැන් ඉතින් සාමාන්‍ය දේවල් හයිඩ්‍රා වගේ කට්ටිය ඉන්නේ සිලින්ඩරේටා වංශයේවත් නිදාදියා වංශයේ ඉන්නේ හැමතිස්සෙම කරදී. උගාක් කරදී. ප්ලැටි හෙල්මන්තිස් ඉන්නේ කරදී මුලිය දෙකේම ඉන්නවා. තෙත් භෞමික අවස්ථාවලත් ඉන්නවා. හැබැයි තෙතයි. නෙමටෝඩාව ඒත් ඉතින් තෙත් භෞමික අවස්ථාව තමයි කරදී මුලිය ඉන්නවා. ඒ පණු වට පණු හරියටම රවුම් පණු ඊගාවට ගැඩවිල්ලු වගේ කට්ටිය කරදීන් විදියට තෙත් භෞමික තුනේම ඉන්නවා ගැඩවිලාගේ ඉතින් කියන්න ඕනේ අපිට හොඳට අත්දැකීම් තියෙනවනේ අය ඉන්න තැන මොලුස්කා එයාලගේ ඉතින් ඉන්න කට්ටිය දැක්කහම ඔයාලා දන්නවා දැන් ඉන්න තැන කරදී ඉන්න උගා දෙනෙක් මිරිදිත් ඉන්නවා තෙත් භෞමික අවස්ථාවලත් ඉන්නවා ආත්‍රපෝඩාව නම් ඉතින් ඔය අපිට පේන්නම තමයි ඉන්නේ හැම තැනකම ඉන්නවා නැති තැනක් නැහැ කුමිටි ඉල්ලන්නත් පුළුවන් බුල්ලාසේ ඉන්නවා භෞමිකව ඉන්නවා හැම තැනම ඉන්නවා වතුර තියෙනවා 1.9 මීටර අනිවාර්යෙන් ඉන්නේ කරදියේ පමණයි ඇලදොල ඒ කොරවත් ඇත්තෙත් නැහැ ගොඩිපු ඇත්තෙත් නැහැ එනම් මේක බහු වර්ණයක් වෙන්න පුළුවන් හැමතිස්සෙම මෙයාලා ඉතින් කොඩේට අපි ඉතින් හැම පරිසරයකම ඉන්නෝනේ නැති ඊගාවට ශීර්ෂණය කියන්නේ මොකද්ද ශීර්ෂය කියවම නිකන් ඔළුව වගේනේ ඉන්නේ අදහසක් ඔළුව කියන්නේ හිස මේ පරිණාමයේ හිසක් කියන එක ඇති උනේ නිකන් මේ බාහිර පරිසරය නිරීක්ෂණය කරන්නයි නිකන් කියවමට තියෙනවනේ කොහොමද තෝමස්ලා ගෙදර යද්දි ඔළුව දාගෙන යන්න ඔළුව දාගෙන යන්න ඔළුව කරවල දිලා යන්නද ඔළුව දාගෙන යනවා කියන්නේ ඒක නිරීක්ෂණය කරගෙන යන්න. නිකන් මෙහෙම හිතන්න සත්ව දේහයක් තියෙනවා. මේ සත්වයා ඉන්න පරිසරයකින් තව අලුත් පරිසරයකට යන්නයි දැන් යන්නේ යද්දි පොඩ්ඩක් අලුත් පරිසරය දිහා බලන්න ඕන. ඒ නිසා ඒ අලුත් පරිසරය දිහා යද්දි අලුත් පරිසරය බලන්න මේ ශරීරයේ එක තැනකට සංවේදී ඉන්ද්‍රියන් සාන්ද්‍ර වුණා. අපේ නම් ඇහැ කන නාසය දේනවා මේ ඔළුව කියන එකට සාන්ද්‍ර වුණා. ඔය වගේ සත්තුන්ගේ මේ සංවේදී ඉන්ද්‍රියන් සාන්ද්‍ර වුණු තැන ඔළුව නැත්තම් ශීර්ෂය කියමු. ඒක තියෙන්නේ හැමතිස්සෙම බාහිර පරිසරයේ නිරීක්ෂණය අලුත් නිරීක්ෂණ ගන්නයි. ඉතින් එහෙම වුණේ පරිණාමයෙන් හොඳ කට්ටියගේ.
එන ශීර්ෂණය මේ ඉස්සර කට්ටියගේ ශීර්ෂණය නේ. පරිණාමයේ ඇදී අතීතයේ පරිණාමයේ වුණු වංශවල ශීර්ෂණය නේ. කොටින්ම නිදාරියාගේ ඇත්තෙම නෑ, පැටියල් මෙන්ඩෙස්ගේ ඇත්තෙම නෑ, නිමටෝඩා වගේ යාන්තම් තියෙන්න පුළුවන් නම් පැහැදිලි නෑ. නමුත් එතන ඉඳලා ශීර්ෂණය තියෙනවා. කුළුව කියන එක තියෙනවා. හැබැයි එකයිනොඩර්මී කියලාගේ පැහැදිලි නෑ. දැන් ඉතින් ඔයාලට පාඩම් කරන්න මොනවද තියෙන්නේ? මේකේ නිකන් මේ පොඩි දෙයක් තියෙන්නේ පාඩම් කරනවා කියලා අමුත්තක් නෑ මේකේ. ඛණ්ඩනය කියන්නේ කෑලි බෙදලා කියනවා. ශරීරය ඛණ්ඩවලට කොටස් වලට බෙදිලා තියෙනවා. එහෙම බෙදිලා තියෙන අය තුන් දෙනෙක් මම ඔයාලට හඳුන්වා දුන්නා. ඒක මූලික වගුවේ තිබුණා. පළවෙනි කට්ටියට එහෙම නැහැ. පස්සේ තියෙනවා. ඇන්ලිලාගේ තියෙනවා. ආදී වශයෙන් මේ ප්‍රධාන කණ්ඩායම් තුන මොනවද? කෝඩේටා කියන්නේ අපිටද, ඊගාවට ආත්‍රපෝඩා කියන්නේ සංදිපාදිකයන්ටද, ඇනලිඩා කියන්නේ ගැඩවිලා වගේ සත්තුන්ටද මේ තුන් දෙනාට ඛණ්ඩනය තියෙනවා. ඉතුරු අය ඛණ්ඩනය පැහැදිලි නෑ නැත්තම් නෑ. ඉතින් ඕක ප්‍රධාන වගුවේ තිබුණ එක නිසා මම නැවත කියන්න ඕනේ නෑ. ශෝෂණ පද්ධතිය මේ පළවෙනි කට්ටියට එහෙම පද්ධති වැඩි නෑ. ඉතුරු කට්ටියට තියෙනවා. ඒ විශේෂ අවස්ථාවක් තමයි මේ ඇනලිඩා කට්ටියගේ සමහර අයට තියෙනවා අංශපාදිකා කියලා කොටස. ඒ වගේ චලනයේ තත්ත්වයට ගත වෙන්න පුළුවන් ශෝෂණයේ තත්ත්වයට. අංශපාදිකා. වැරෑලි වෙනවක් තියෙනවා. ඒ වගේ මොලුස්කලගේ ශෝෂණ පද්ධතිය ගැන අලුත් සිලබස් එකේ සම්පත් පොතේ පැහැදිලිකමක් නැහැ. ඒක මම ලිව්වේ නැහැ. ඒ ලිව්වේ නැත්තේ එක්තරා හොරේකටයි. මේකට කරුණු හොයලා ලියන්න බැරි කමක් නැහැ. ඉවෙන්නේ කරුණු පැත්තකට තියලා අපි ඒව එනවයි කියලා බලාපොරොත්තු වෙනවා නම් පමණක් ඉන්ට කරන්න එතන හිස්තනක් තියෙනවා. ඒකට හේතුව මේ සිලබස් එක හදන අය කිලින්ම කියනවා සම්පත් පොතෙන් තමයි අහන්නේ. එතකොට සම්පත් පොතේ නැති බරබර කරුණු ගොඩක් ඉගෙනගෙන නිකන් හිත පාර ගන්න ඕනේ නෑ නෑ. සම්පත් පොතේ නැති ගොඩක් ඉගෙනගෙන බොරුවට නිකන් පාඩම් කර ඉඳලා ඒවා ඉන්නෙත් නැතුව නිකන් අතරමං වෙනෝනේ. ඒ නිසා අපි කෝකටත් ලෝක ඉද කියලා. පස්සේ සම්පත් පොතට ප්‍රථමයෙන් ඉඳ දීලා ඊගාවට අපිට අවශ්‍ය දේවල් තියෙනවනේ. ඒ නිසා මම ඉඳ තිබ්බා. හොඳයි. උදිර පද්ධතිය අර වගේම තමයි පද්ධති පිළිටන්නේ පරිණාමික උසස් කට්ටියටයි. එහෙනම් ඉතින් වායුව මාරුව නැද්ද? උදිර වායු පද නැතුවට කමන්නේ නැහැ. ඉතින් විසරණේ තියෙන්නේ ශාරීරික සරල හින්දා. විසරණේ මැද ද්‍රව්‍ය හුමාරු කරගන්න. ඉතුරු කට්ටියක් තියෙනවා. සමමිතිය ඇයි ඉතින් ඉස්සලා කිව්වේ? නිදාරියලට අරිය. ඒ ඇරුණු විට අරිය කෙනෙක් ඉන්නේ ආයෙත් එකයි නෝඩර්මේට. ඉතුරු කවුරුවත් එහෙම නැහැ. දැන් පැහැදිලි ඇති. මිදි පාට කරලා. එතකොට මේ වගුව දැන් මම හිතනවා ලියා ගන්න ඇතේ කියලා. මේ වගුව ලියාගත්තාම ඔයාලට මේක මතක හිටිනවා. මම කියලා තියෙනවා ඔයාලට වැඩි පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේක හදන්නකො මම කියන්නේ. එතකොට අපි ප්‍රශ්න වලට කොහොමද අපි ලියන්නේ කියලා බලාගමු. හැබැයි මේ වගුව ඔය විදිහට කරාට ඔක ඉවරයි කියලා හිතන්න එපා. තව දුරටත් ආයේ මේ වගුව කරනවා. B1 ඉවරයි. B2 අරකම තමයි වගුවනේ. හැබැයි ආන ප්‍රශ්න මේක ආහාර මාර්ගයේ බයිස්රාවේ ස්නායු පද්ධතිය සංවේදී தත්ත්වය මොකද්ද? විශේෂ දේවලුත් තියෙනවා. බලමුකෝ ආහාර මාර්ගය ගැන බලමු. පළවෙනි අයට ආහාර මාර්ගය අසම්පූර්ණයි. ඒ කියන්නේ මුඛයක් තියෙනවා මුදයක් නැහැ. සම්පූර්ණ නැහැ. හැබැයි නෙමටෝඩාවක් ඉඳලා සම්පූර්ණ ආහාර මාර්ගයක් පිළිටනවා නම් මුඛයේ කුඩේ දෙකම පිළිටනවා. මේ
බහිස්ත්‍රාදය ගැන විශේෂ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්භෝගිකා වර්ගයක් වන සිලු බල්බ කියන જાතිය ප්ලැටිහෙල්මෙන්තිස් රට තියෙනවා. මේක වල පාඩම් කරන්න ඕන පොයින්ට් එක. ඊට අමතරව කෘමින්ට ආත්‍රපෝඩාවන්ගේ කෘමින්ට අනිවාර්යයෙන්ම මැල්පී කියන නාලිකා කියන බහිස්ත්‍රාදී තත්ත්වය තියෙනවා. ඔන්න ඔය දෙක පාඩම් කරගෙන තියාගන්න. මම හිතන්නේ වැටෙන්නේ නැති. පරිස්සමින් කරගන්න. ඊළඟට ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය සාමාන්‍ය ඉස්සරලා ස්නායු දැලක් තියෙන මෙතන. මෙතන ස්නායු දැල ඒව ලියන්න එපා. නමුත් පස්සේ ඉතින් ශරීරයේ මේ පූර්ව පැත්තෙන් නිකන් ගැංග්ලියා කියලා ස්නායු ගුලියක් හැදිලා ඊට පස්සේ ඉතින් ඒ වගේ ස්නායු රැහෙන් හට ගන්නවා ටික ටික ඒක සංකීර්ණ වේගන ගිහිල්ලා අන්තිමේට මේ පෘෂ්ඨ වංශකයන්ගේ තියෙන පරයන්ත ස්නායු පද්ධතිය සමග මධ්‍ය ස්නායු පද්ධතිය මොලේ සහිතව හැදෙනවා. ඒක ක්‍රමයෙන් සංකීර්ණ වෙනවා. ඊළඟට සංවේදී දේවල් සංවේදී ඉන්ද්‍රියන් ඉස්සරලා හයිඩ්‍රාට එහෙම අමුතු දෙයක් නැහැ. ස්නායු ජාලයක් තියෙනවා. ඊටාත්ම සරල මට්ටමේ ස්නායු තත්ත්වයක් තියෙන්නේ. පස්සේ අක්ෂිලප තිබීම ප්ලැටිහෙල්මෙන්තිස් ඔහොම සංවේදී පිටිකා තිබීම නෙමටෝඩා ඔහොම ඇවිල්ලා අන්තිමේට අපිට ඇස් වගේ දේවල් පවා තියෙනවා. විශේෂ අවස්ථා ලෙස හයිඩ්‍රා වගේ කෙනෙකුට ග්‍රහිකා තියෙන හැටි ප්ලැටිහෙල්මෙන්තිස් ඔය ප්ලැනේරියා වගේ කෙනෙකුට බිහිතරණය කළ හැකි රසනිකාව ඒවත් ඇතුළට ඇදලා ගන්න පුළුවන්. රසනිකාවක් තිබෙන හැටි. පණුවන්ට වටපණුවන්ට ගෑනු සත්තු විශාල බව. ඇනලිලාවන්ගේ ප්‍රථම ශීර්ෂණයක් දකින්න ලැබෙන බව. මොලුස්කාවන්ගේ ඊටාම වැදගත් ලක්ෂණ වගේක් තියෙනවා. ඒ අතර මුඛයේ රේත්‍රිකාව නැති නිකම් පීරක් වගේ නිකන් මේ කයිටිනිය දත් සහිත ස්ථානයක් තිබීම. ඒ වගේ මාත්‍රපෝඩාවන්ගේ බාහිර සැකිල්ල කයිටින් එකයිනෝඩර්මිටාවන්ගේ කිසිම කෙනෙකුගේ නැති කිසිම වංශයක නැති ජලවාහිනී පද්ධතිය තිබීම. කෝඩීටාවන්ගේ බුද්ධි අසමාන බුද්ධිය මේ අපිට තවත් විශේෂ කරුණු සිලින්ඩරේටාවන්ට දාංශක පෝස්ට අවඩ කුඩා සතුන්ව මර්ධනය කරගන්න ආහාර ගන්න. ප්ලැටිහෙල්මෙන්තිස්ලාට පක්ෂම ජෙලි වාසී කියන්නේ ජෙලි වාසය කරන තනියම වාසය කරන කට්ටිය. කාගේවත් අනුබලයක් නැතුව වාසය කරන කට්ටිය කියන්නේ. නෙමටෝඩාවන්ගේ අන්නායම් පේශි පමණයි තියෙන නිසා එයාට ඇදෙන්න බෑ. දෙපැත්තට වැනෙනවා මිසක්. ඇනලීඩාවන්ගේ අංශපාදිකා මෙවුල කියන්නේ ප්‍රජනනය සඳහා වැදගත් වන ගැඩවිලාගේ 13 14 ශරීර ඛණ්ඩවල තියෙන ටිකක් පොඩ්ඩක් නිකන් ලාපාටු තියෙන ප්‍රදේශයක්. මොලුස්කාවන්ගේ දේහයේ කොටස් තුනකට බෙදලා තියෙනවා. පේශිමය පාදය ආදී වශයෙන් අන්තරංග ගුණුව ප්‍රාවරය කියන ආත්‍රපෝඩාවන්ගේ වැඩිම විශේෂ ගණනක් ඉන්නේ ඔන්න ඔතනයි. සත්ව ලෝකේ එකයිනෝඩර්මිටාවන්ගේ නාල පාද ඇවිදීමට වැදගත් වෙනවා. ඒ වගේම මෙයාලගේ කෝඩීටාවන්ගේ පුස්රාජ්‍යයක් තිබීම අසීමිත බුද්ධියකට හිමිකම් දීමත් ඉතාම වැදගත් කරුණු ලක්ෂණ කියලා. ඉතින් මේක හිමීන්ට එන්ට කරගත්තද මම බලාපොරොත්තුවක් නැහැ නැවතත් මේ වගුව සංශෝධනයකට මේ සත්වාලට පෙන්නන්න. මම හිතනවා ඔයාලා මේක කරගත්තා කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් නැවතත් මට කියන්න. එහෙම නැත්නම් මට කෝල් කරන්න. එහෙම නැත්නම් ඔයාලා ඕන විදිහකට මට දැනුම් දෙන්න. කැමති විදිහට. ඒ විදිහවල් ගොඩක් තියෙනවා. ඔයාලා වෙනුවෙන්මයි මේ පන්තිය කරන්නේ. යම් කිසි කෙනෙක් ඉන්නවද යම් පාස් එකක් ගන්න හිතේ තියාගෙන යම් පාස් එකක් යම් ඒක දෙගුණ කරගන්න පුළුවන් මේක බයෙන් මේ අතර මම කැමතියි දැන් කෝඩීටා වංශයට පයින්න
මේ රාජධානිය අවසන් කරන්න අවසන් වංශය ගැන කතා නොකරම බෑ කෝඩේට. මේ හරියට කෝඩේටලා ඉන්නවද පොඩ්ඩක් බලමු නිරීක්ෂණය කරලා ඉමු. කෝඩේට මේ ඉන්නේ කෝඩේට. මේ ඉන්නේ කෝඩේට. අපි ගැනමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපිත් කෝඩේට આવනේ. මොනවද ලක්ෂණ? ලක්ෂණ ටික බලා ගන්න මෙන්න මෙතනින්. මෙයාලගේ ලක්ෂණ මොනවද? පෘෂ්ඨ රජ්ජුවක් කියලා එකක් තියෙනවා ශාරීරික පෘෂ්ඨිය පැත්තේ. ස්නායු පද්ධතිය නාලාකාරයි පෘෂ්ඨියයි. ඉස්සරහින් මොලයක් තියෙන බුලන කියනවලු. මේ තියෙන ගුදය, මේ ආහාර මාර්ගය, මේ ගුදයට පිටිපස්සෙන් තියෙන වලිගයක්. අපර ගුද වලිගය කියලා මේකට කියනවා. ගුදේට පිටිපස්සෙන් වෙන්න වලිගයක් කියලා එකක් තිබෙනවා. තව එකක් තමයි ඊයේ සතියේත් මම විස්තර කළා ග්‍රසනිකාව හරියෙන් ආහාර මාර්ගයයි බාහිර පරිසරයේ සම්බන්ධ කරන පැලුම් ජලක්ලෝක පැලුම් නැත්නම් ග්‍රසනික පැලුම් තියෙනවා. දැන් ඒක වගේ සතියේත් විස්තර කරපු නිසා වැඩියෙන් මම විස්තර කරන්න ඕන නැහැ කියලා මම හිතනවා. ඔන්න ඔය ටික මෙහෙම අපි ලියාගත්ත ගිය සතියේ. මේ වර්ග 6ක් ඉන්නවා කියලා කිව්වා. ඒ වර්ග 6 මම හඳුන්වා දුන්නා ගිය සතියේ. මෙන්න මතකද? ඔයාලා මේවා කරගෙන නැtei හිතනවා. මම කිව්වා සියලුම පෘෂ්ඨවංශිකයන් කශීරුකයන් නෙමේ තව කට්ටිය ඉන්නවා. කශීරුවන් කට්ටියක් ඉන්නවා. පෘෂ්ඨ රාජ්‍යෝ කියන්නේ එකක්, කශීරුව කියන්නේ එකක්. ඒ නිසා මේක පටල ගන්න එපා කියලා කිව්වා. සිලබස් එකේ තියෙන්නේ මේ ටික විතරයි. මේ දෙක නැහැ. ඊට පස්සේ වර්ග 6කට මේක බෙදෙන හැටි කිව්වා. මම හිතනවා ගිය සතියේ මේක වන්න ගියාගත්තා. ඉතින් මේ වර්ග 6න් පළවෙනි වර්ග දෙක තියෙනවනේ. කොන්ඩික්කේ සමග ඔස්ටික්කේ ඒ කියන්නේ කාඩරේජ මසුන් සමග ආස්තික මසුන්. ওই දෙකොල්ලන්ගේ වෙනස්කම් වල ගන්නවා. පුළුවන් ද කියන්න. ඔන්න කරගන්නව නම් ප්‍රශ්නේ. මේ දෙකේ වෙනස මොකක්ද? මෙන්න ආස්තික මත්ස්‍යයේ ලක්ෂණය. මෙන්න කාටලේජ මත්ස්‍යයේ ලක්ෂණය. මොකද ලක්ෂණ වල වෙනස? අස්තික මත්ස්‍යයේ මුඛයේ තියෙන්නේ පූර්වයේ. මෙයාගේ මුඛයේ තියෙන්නේ උදරියව. අස්තික මත්ස්‍යයේ විධානයක් කියලා එකකින් ජලක්ලෝම යට වෙලා වැහිලා තියෙනවා. මෙයාගේ විධානයක් නැහැ. පේන්න තියෙනවා කිලින්ම ජලක්ලෝම පැල. අස්තික මත්ස්‍යයේ සමාංශ පුච්ච වලිගයක් එහෙම නැත්නම් වලිගයේ උඩ හරියයි යටපැත්තයි දෙපැත්තම එක සමානයි රූපාකාරයෙන්. නමුත් කාටලේජ මත්ස්‍යයේ ඉහළ කොටසයි පහළ කොටසයි වෙනස්. වලිගයේ ඉහළ කොටස ලොකුයි. මේකට කියන විෂමාංශ පුච්ච කියලා. ඒ නිසා දැන් මෙන්න මේ தත්ත්වය අපිට එන්ට කරන්න පුළුවන් මේ වගේ. මෙතන අපිට එන්ට කරන්න පුළුවන් වම් පැත්තට කාඩලේජ මසුන් නම් මෙතන මොකද ලියන්න පටන් ගන්න පහඩී කියලා වගුව දාන්න නම දාලා ලියන්න මෙතන මුඛය උදරියයි. මෙතන ලියන්නේ මුඛය පූර්වයි. ඊළඟ කාරණේ මොකද්ද? මෙතන විධානයක් පේන්න නැහැ. විධානයක් නැහැ. මෙතන විධානයක් තියෙනවා. ඒ කියන්නේ අර ජලක්ලෝම යට කරගෙන ඉන්න පිටින් පේන කැලලක් තියෙනවා නෝකට. තුන්වෙනි කාරණේ ලියාගන්න මෙයාලගේ විෂමාංශ පුච්ච වලිගය. මෙයාලගේ සමාංශ පුච්ච වලිගය.
සමාංශ මෙයාලගේ කියන්න ජලක්ලෝම වලුම් පිටතට එහෙම නිකන් බැලුම් ගොඩක් පේන්නේ නැහැ. පිටාණයෙන් පේන එකක් පේන්නේ. මෙතනදී ජලක්ලෝම වලුම් කීපයක් පේනවා. හරි. පහඩි වගුව ඒක හඳුන්වලා දුන්නේ අදයි මම. දැන් ඉතින් පහසී එක වගුවට යනවා. ඔන්න නිර්මාණය කරගන්න වගුවක් වර්ග 6 දාගන්න එක පැත්තකට. වර්ග 6 එක පැත්තකට දාගන්න. කාර්ලේජ මසුන්, අප්සික මසුන්, ඇම්ෆිබියා කියන්නේ උභයජීවී, පෙප්ටිඩියා කියන්නේ උරගයින්, ආවේස් කියන්නේ කුරුල්ලෝ, ඒ වගේම මැමාලියා කියන්නේ ක්ෂීරපයි. ආන්න ප්‍රශ්නේ දැන්. පහසී 1 2 3 කියලා වගු තුනක් තියෙනවා මෙතන. පරිසරය මොකද්ද? කාර්යලේජ මසුන් සියල්ලම ජලජයි. අස්සික මසුන් සියල්ල ජලජයි. උභයජීවී ජලයේ ගොඩනෝ දෙකම අල්ලගෙන ඉන්න කටි උභයජීවීන්නේ. උරගයින් භෞමිකයි ජලයෙන් නැත්තේ නෑ. ආවේස්ලා ඉතින් ඔය හැමතැනම ඉන්නව භෞමික පියාඹන කට්ටිය. ඉතින් තමයි ඒකට පුරවන්න කියන්නේ. ක්ෂීරපයනුත් හැමතැනම ඉන්නවා මම ඒක පුරවන්න කියන්නේ. සංචාරණය. මාළුන්ට වරාව තියෙනවා. දෙන්නට වරාව. උභයජීවින්ට ගාත්‍රා තියෙනවා. එතන ඉඳලා දෙයටම ගාත්‍රා. හැබැයි මාළුන්ගේ පූර්ව ගාත්‍රා දෙක පියාපත් දෙකක් බවට පත් වෙලා තියෙනවා පියෑදී. හැබැයි ඉතින් මේ ගාත්‍රා හැම එකක්ම පංචාංගුලික ගාත්‍ර ක්‍රමයටයි අයිති. සේරම පංචාංගුලික ගාත්‍ර ක්‍රමය. ඒ කියන්නේ ඇඟිලි පහේ ගාත්‍ර ක්‍රමය. ඇඟිලි පහ නැති වෙන්න පුළුවන් පරිණාමයේ ඒ පූර්වජ අවස්ථාව. එහෙම නැත්නම් ඒක දර්ශී අවස්ථාවේ පංචාංගුලිකයි. ඇඟිලි පහක් තියෙනවා. දැන් ප්‍රශ්නේ දේහාවරණය. හරි වැදගත් මෙන්න මෙයා. මාළුන්ගේ දේහාවරණයේ කාර්ටලේජ මසුන්ගේ රළු කොළ. රළු. නිකන් අස්ති වගේ. මඩු වලිගෙන් ගහනවා කියලා කියන්නේ. මෝර වලිගෙන් ගහනවා කියලා කියන්නේ හරියට රිදෙනවා, හැම ගැටවිලා යනවා. වෙන රටවල ඉලා රොහොලින් ඉඳලා කාරිය අහුවෙලා විමාන දෙකට දාලා කසපහර 3ක් ඇසුවේ යුතුයි කියලා ඒ නියම කිරුවොත් එහෙම 3යි ගහන්න 3ක් ගහලි භාගයට වැටිලා. හැම ගැලවිලා පිටේ. රළු වල ඒකයි. මඩුවගෙත් එහෙමයි, මෝරගෙත් එහෙමයි. අනිත් මත්සු එයාලගේ ඉතින් තියෙනවා පොරල. ඒවා මේ අස්තිමය නෙමෙයි. මේ ඒවා අස්තිමය තමයි. නමුත් ඒවා පැත්තට. ඒ වගේ තියෙනවා මේ හැඩයන් දෙකක් තියෙනවා. කංකතාභ වක්‍රාකාර කියලා. කංකතාභ වක්‍රාකාර. කංකතාව කියන්නේ මෙන්න මේ වගේ. ඔන්න වක්‍ර කියන්නේ මේ. ඊටදී ඒක හිතන්න එපා. ඊළඟට උභයජීවීන්ගේ හැම තිතයි බොහොම තුනි. ඇයිතින් හැමෙනුත් ශෝෂණය කරනවා. ජලයේ තින්නොට ගොඩබිමක් තින්නොට දෙපැත්තම අල්ලගෙන ඉන්න කට්ටියනේ. උරගයෝ භෞමික අනුවර්තන දරනවා සෑහෙන්න. ප්‍රථම භෞමික කට්ටිය නිකි මොන වුණත් හොඳටම අනුවර්තනය වුණු කෙරටිනියස් ශල්කසයිතයි කොරස් විජල වීමට ඔරොත්තු දෙනකම් ආවේශලදී ඒ කෙරටිනීමය තමයි නිකන් අර උරගයෝ ඉගිලුණා කියලා හිතන්න. උරගයෝ ඉගිලුණා මේ අන්නේ වගේ. හැබැයි මෙයාලගේ තියෙන ලක්ෂණ ඉගිල්ලෙන්න නම් පියාට ඉතින් කෙරටිනී පසු මේ හැම තියෙනවා පියාට ලයිටයි ඉගිල්ලෙන්න ඕන හින්දා. අපි මොකද වෙලා තියෙන්නේ? අපි ඉතින් රෝම සහිත හැම ක්ෂීරපයි මේක පාඩම් තියෙන්න ඕන හරියට. දේහාවරණය නිතරම අහන ප්‍රශ්නයක්. ඊළඟට චලතාපි දාචලතාපි
චලතාවී කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය කොහොමද ඒ අනුව තමාගේ ශරීරයේ උෂ්ණත්වයත් ඒ ගානට ගේනවා. අචලතාවී කියන්නේ බාහිර උෂ්ණත්වය කී වුණත් කමන්නේ තමාගේ නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා අපේ වගේ. එහෙනම් මේ සේරම මෙයාලා චලතාවී. හැබැයි කුරුල්ලොයි අපි ඒ කියන්නේ මමාලිය ක්ෂීරපායනි අචලතාවී. පරිසරයේ උෂ්ණත්වය අනුව අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. මේකත් පාඩම් කරලා තියාගන්න පොයින්ට් එකක්. උදාහරණ මතක තියෙන්න ඕන. කටපාඩම් කරන්න නෙමෙයි. මෝරා මඩුව තමයි කාඩලේජ මත්ස්‍යය. ඉතුරු මාළු මිරිදිය වුණත් කරදිය වුණත් එයාලා ආශ්‍රික මත්ස්‍යය. බලයා කාපයා ඔය කෙලවල්ලා සාලයා සූර්යා ඕන කිට දාගන්න. මැඩියයිගෙන් බයි ඉකියොපිස් පණුගෙම්බා. මෙන්න මේ තුන් දෙනා මතක තියාගන්න ඕන උපජීවි. මේ සිලබස් එකේ තියෙනවා හරියට මතක තියාගන්න මේ ටික. කටුස්සා, සර්පයා, කැස්බෑව, කිඹුලා මේ කට්ටිය උරගේ. ඒතකොට කිඹුලා උරගේ. කැස්බෑව උරගේ. සර්පයා උරගේ. කටුස්සා උරගේ. එතකොට සර්පයාගේ මේ ඇටකටු නැද්ද? තියෙනවා. උගේ අස්ථි පද්ධතිය තියෙනවා. ඒක ක්ෂීණ වෙලා. නමුත් ඒ වගේ කොටස් තාම තියෙනවා ඒක ඇතුලේ. එතකොට පක්ෂීන් ඔය ඉතින් ඔය දන්න කුරුල්ල කප්පර රාජාලිය අතුමෝනේ මෙතන ඉතින් අපි කට්ටියනේ ඉන්නේ වතුරගෙන ඉතින් අපි හදුනා කියලා කියන්නේ තල් මසත් ඉන්නවා වතුරේ ඉන්නේ කමන්නේ ඉතින් ක්ෂීරපයින් හැමතැනම ඉන්නවා කිව්වේ ඒකනේ වවුල ඒත් ක්ෂීරපයි ඔන්න පහසී එක ඉවරයි දැන් පහසී දෙකට අපි යන්න එපායි අර තමයි අහන ප්‍රශ්න වෙනස් ටට්ටක් ගාලා හදාගන්න විශේෂ ලක්ෂණ වලින් පටන් ගන්න යන්නේ. පීනන්න අනුවර්තනයලා මේ පළවෙනි මාළුනේ දෙන්නම්. ඇම්ෆීබියලා ප්‍රථමයෙන් භෞමිකව ආපු කණ්ඩායම කියලා ගන්නවා. භෞමිකව හොඳින් අනුවර්තනය වුනේ. භෞමිකව ආපු කට්ටිය. ඒ කියන්නේ පොඩිම වඩාවට ඉතින් ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්න ජලය වුණා. මෙයාලා සම්පූර්ණ භෞමිකව අනුවර්තන වූ කට්ටිය. ඒක ඉස්සල බහුවර්ණ එකක් දැක්කා. මෙයාලගේ හොටක් තියෙනවද නැහැ. හැබැයි දෘෂ්ටිය හරි දියුණුයි. උකුස්ස ගැන හිතන්නකෝ. කිලෝමීටර 2-3ක් ඉහළ ඉන්නේ අහසේ. කුකුල් පැටියව පේනවා. දුම් ගාලා එනවා ඊතලයක් වගේ ඇවිල්ලා අරගෙන යනවා. මෙයාලගේ ලක්ෂණය මැමාලියාගේ ලක්ෂණය පැටව තන ග්‍රන්ථීන් මත යැපෙනවා. කිරි බීල වැඩෙනවා. විෂම දන්තීන් දන්ති ಜಾති කීපයක් තියෙනවා. බුද්ධිමත් බවක් තියෙනවා. මේ විශේෂ ලක්ෂණ. මේවා ඉතින් කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් අපි දන්න ලක්ෂණම තමයි. ප්‍රශ්නය නිමිල පටලය. නිමිල පටලය කියලා කියන්නේ ඇහි ඇසිපියට යටින් තියෙන්න පුළුවන් පටලයක්. ඒක මාළුන්ට නැහැ. ඕනනම් ඒක නිරීක්ෂණය කරන්න මාළු ටැංකියක් දිහා බලපුවාම මාළු ටැංකියේ සමහර මාළු ටැංකියේ මේ අර වීදුරුව ගාවටම මූණ ගෙනල්ලා හැප්පෙනවා. ඇහත් හැප්පෙනවා. හැප්පුණා කියලා වහන්න යන්නේ එහෙම නැහැ. එහෙම ආවරණ නැහැ. ඇම්ෆීබියාවන්ට තියෙනවා. ඉතුරු කට්ටියට තියෙනවා. හැබැයි ඉතින් සමහර විට මේ ක්ෂීරපායින්ගේ නිමිල පටලය ක්ෂීණ වෙලා තියෙනවා. අපේ එහෙම සංසේචනය අභ්‍යන්තර සංසේචනයක් කාඩේජ මත්ස්‍යය බාහිර සංසේචනයක් ආච්චික මත්ස්‍යය බොහෝ විට බාහිර සංසේචනයක් ඇම්ෆීබියාව අභ්‍යන්තර සංසේචනයක් රෙප්ටීලියා අභ්‍යන්තර සංසේචනයක් කුරුල්ලෝ අභ්‍යන්තර සංසේචනයක් ක්ෂීරපයි අභ්‍යන්තර සංසේචනයක් වෙන්නේ හැමතිස්සෙම භෞමික පරිසරයකදී භෞමික පරිසරයකදී ශුක්‍රාණු ඩිම්බ වේලෙන්නේ නැතුව තියාගන්න ඕන හින්දා සංසේචනය සිදු වෙන්නේ අභ්‍යන්තරයි ශරීරය ඇතුළේදී ඒකයි වෙනවා තවත් ලක්ෂණ තියෙනවා මෙයාලගේ ඉපදීමේ ක්‍රමය සමහරව අණ්ඩජ කියලා කියන්නේ මොකද
අණ්ඩජ කියන්නේ විතර දානවා කියන එකයි. ජලාබුජය කියන්නේ පැටව ගහනවා කියන එකයි. මේ දෙකම තියෙනවා. මෙතන තියෙන්නේ බොහෝ විට විතර. මෙතන බොහෝ විට මෙතන තියෙන්නේ විතර කවචයක් නැහැ. කවචයක් නැහැ කියන්නේ කටුවක් නැහැ. තද කටුවක් නැහැ. මෙතන තද කටුවක් තියෙනවා. මෙතන තද කටුවක් තියෙනවා. මෙතන පැටව දානවා. සමහර වෙලාවට විතර දාන කට්ටියක් ඉන්නවා. ක්ෂීරපායු අපි විතර දාන නෑ මේ අපි විතර දානවා කිව්වට මෙතන මේ ක්ෂීරපායින් කියන අපි විතරක් නෙමෙයිනේ ප්ලැටිපස් වගේ කට්ටියක් ඉන්නවනේ ඒක වර්ගීකරණය තව ටිකකින් හම්බ වෙන්නේ නැත මේක එන්ටර් කරගත්තද කියලා බලන්න එන්ටර් කරගෙන දැන් තියෙන්නේ හරියද එහෙමනම් වාසී තුනට යන්න ඒකත් කරලා ඉවර වෙන්න ආදම ආය දවසකට තියන්න එපා කරන්න පටන් ගන්න හෘද කුටීර ගන්න කීයද මේක මම ඊගාව වගුවකට ගන්නවා මේක ඊටා වැදගත් හෘද කුටීර ගන්න හෘදේ කුටීර 2.2 මාළුන්ගේ ඊළඟ දෙන්නගේ 3.3 මේක රුධිර වාහිනී පද්ධතිය ගැන කතා කරන්නම් ඉතුරු දෙන්නගේ 4.4 කුටීර 4ක් තියෙනවා නම් ඔයාලා දන්නවා චිත්ත සංසරණය සිදු වෙනවා ඔයාලට හොඳට මතක ඇති චිත්ත සංසරණය සිදු වෙනවා ඒ වගේම ඒක ඊටාත්ම පැහැදිලි චිත්ත සංසරණය රුධිරේ මිශ්‍ර නොවන ආකාරයෙන් සිදු වෙනවා තවත් ප්‍රශ්නයක් අහමු කනේ තියෙන ස්වභාවය තමයි කනක සාමාන්‍යයෙන් අපේ නම් මේ තියෙන අපේ ඇතුළු කන මැද කන බාහිර කන කියලා තුනක් තියෙනවා කුරුල්ලන්ටක් තියෙනවා කුරගින්ටක් තියෙනවා නමුත් ඇම්පීබියාවන්ට තියෙන්නේ ඇතුළු කනයි මැද කනයි පමණයි බාහිර කන කියලා එකක් නෑ ඕන්න බලන්න ඔය ගේම් විදිහේ කන කොහෙද තියෙන්නේ කියලා කන පේන්නේ පැල්ලමක් තියෙන්නට මාළුන්ට තියෙන්නේ අභ්‍යන්තර කන විතරයි අභ්‍යන්තර කන කියන කොටස විතරයි තියෙන්නේ මේක ක්ෂීරපායි කන ගැන ඔයාලා ඉගෙන ගද්දී මේ කණේ කොටස් තුන කරන්න ඇති මොන වුණත් විශේෂයෙන්ම මේ ක්ෂීරපායින්ගේ වැඩක් තියෙන්නේ බාහිර කණේ පෙත්තක් කියලා එකක් තියෙනවා කම් පෙත්තක් කියලා එකක් තියෙනවා ඒක මතක තියාගන්න වෙයි ඊළඟ ප්‍රශ්නෙට යන්න ශෝෂණය ජලක්ලෝම මගින් වතුරේ ඉන්න කට්ටිය මෙඩියල් හැම ක්‍රමයක්ම තියෙනවා ඉස්කෙඩියා කාලයට ජලක්ලෝම මගින් පුළුවන් නිකම් මුඛ පොහරින් පුළුවන් වෙනහළු වලින් පුළුවන් අමිනුත් පුළුවන් අනිත් කටියට වෙනහළු තියෙනවා ඊළඟට ප්‍රශ්නය බහිස්රාවය කොහොමද ඒකත් විශේෂ දෙයක් කාටලේජ් මසුන් යුරියා මේක නාට්‍යජනීය බහිස්රාවය ගැන කතා කරන වෙලාවට මම කතා කරනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා අත්‍රික මසුන්ගේ කරදියේ ඉන්න කට්ටියක් ඉන්නවා යුරියා පිට කරන්නේ මිරිදියේ ඉන්න කට්ටියක් ඉන්නවා ඇමෝනියා. ඒ ඇයි කියන එක මම අද කතා නොකර බයිස්රාවයට ඉඳ දෙන්නම්. ඒක ඉතාම විශේෂ කාරණයක්. උබේදීපින් යුරියා උරගයන් යුරික් අම්ලය මොකද වතුර නැහැනේ. මුත්‍ර හදන්න වතුර නැහැ. ඒ නිසා යාලට යුරික් අම්ලය කියලා ඝන ද්‍රවයක් බවට පත් කරන්නයි යාවුණා. ආවේශයටත් එහෙමයි. වතුර හරි මදි. අපිට එහෙම නෙමෙයි වතුර ටිකක් ගන්න පුළුවන්. ඒ නිසා යම් යතුරු ප්‍රමාණයක් තියෙන නිසා යුරියා මගින් පිට කරන්න පුළුවන් මුත්‍ර අවශ්‍යයි. උදාහරණ අර ඉස්සරලා කියපු උදාහරණම තමයි. ඒකේ විශේෂයක් නෑ. අර ඉස්සරලා කියපු උදාහරණමයි තියෙන්නේ. දැන් මේ වගු තුන කරගත්තයි කියලා මම හිතනවා. මේ වගු ආයෙ මම පෙන්නන්න කල්පනා කරන්නේ නැහැ. අදින් පස්සේ මොකද සිලබස් එකේ අපිට ගාක් වැදගත් කොටස් ගොඩක් කරන්න තියෙනවා. ඔයාලට අමාරු කොටස් ඉල්ලන්න එතකොට කරනවා. දැන් වෙලාව 9:08යි වෙලාව. අපි 7:00ට පටන් ගත්තේ 7:00යි 8:00යි 9:00යි දැන් අපි වෙලාව ඉතින් හොඳ වෙලාවකට ඇවිල්ලා තියෙන්නේ. බලමුකෝ තව මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක්. මේ ප්‍රධාන වගුවයි. මේ ප්‍රධාන වගුව අපි කරපු වගුවයි වෙ තියෙන්නේ. මන්ත්‍රය වගේ මෙන්න මේ වගුව මතක තියාගන්න. එහෙමනම් අපිට මේ තුන්වෙනි එකකයේ පිළිබඳව තියෙන ඉතිරි වෙලා තියෙන එකම එක කරුණයි තව තියෙන්නේ. තුන්වෙනි එකකයේ තියෙන මේ එකම එක කරුණ නම් ප්ලාන්ටේ. ඔයාලට මතක ඇති. දැන් ඉතින් ප්ලාන්ටේ කතාව පිළිවෙලට කරමු. ඒ සමගම හතරවෙනි එකකට පැනලා
ජීවන චක්‍ර ගැන අවශ්‍ය නම් ටිකක් කරමු. ඊට පස්සේ ඔයාලා කැමති එකකයක් මට නම් කරන්න මම කරනවා. ඔයාලා කියන දේ මම කරනවා. මට ඕන දේවල් මම කරන එකේ තීරණයක් නැහැ. බලන්න ප්ලාන්ටේ. ඔන්න ප්ලාන්ටේ ආවා. තව ඉතිරි වෙලා තියෙන්නේ මේකේ මෙච්චරයි. හරිම ලේසි. මම කියන විදියට වැඩ කරනවා. පාඩම් කරන්නේ ඔයාලා දන්නවා. මේ ප්ලාන්ටේ ළමයි ඉන්නේ ප්ලාන්ටේ ලා පස්සන රාජධානිය. මේ ප්ලාන්ටේ ළඟ. මේ අතර මම හරි කැමති මේ තියෙන්නේ අපේ සම්පත් මේ තියෙන්නේ එනේ මේ තියෙන්නේ 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගැන පොඩ්ඩක් බලමු 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංකය අපි ගමු ප්‍රශ්න අංකය 10 ගන්න 10 වෙනි ප්‍රශ්නේ ගන්න ඉන්න ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා සතුන් අතර දැකිය හැකි ව්‍යුහ කීපයක් පහත දැක්වෙනවා. ප්‍රාග්භූකික ප්‍රාවරණය දංශ ප්‍රසයිල. ඉහත සඳහන් එක එක ව්‍යුහය දක්වන ජීවීන් පිළිවෙල. මම දඟලන්නේ මේ පෑනක් හොයාගන්න. මේ තියෙන ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය. ඔබේලියා කොප්පණුව පැසියලා. 10 වෙනි ප්‍රශ්නය. අනුපිළිවෙලින් ඕන ඔබේලියාට ප්‍රාග්භූකිකා තියෙනවද? ඔබේලියා කියන්නේ සිලෙන්ඩ්‍රේට ප්‍රාග්භූකිකා නැහැ. කොකු පණුවට ප්‍රාග්භූකිකා තියෙනවද? සෝරි ප්‍රාවරණේ තියෙනවද? නැහැ තියෙන්නේ මුළු ස්කාලටයි. පැසියෝලට දංශක සෛල තියෙනවද? ඔව් සිලෙන්ඩ්‍රේලාට තමයි ඒක තියෙන්නේ. හරි. ප්‍රෑනාරියාට ප්‍රාග්භූකිකා තියෙනවද? ඔව් ප්‍රාග්භූකිකා වර්ගයක් තමයි ප්‍රාග්භූකිකා වර්ගයක් තිබුණා යාලට. ඒකට දුන්නා නමක් සිළු බල්බනේ සිළු බල්බ. හරි. හම්බෙල්ලාට ප්‍රාවරණේ තියෙනවද? ඔව් ඉතින් හම්බෙල්ලා කියන්නේ වංශයේ කෙනෙක්නේ. මෘද්වංගියෙක්නේ. ලෝඩියා සෙල්රේටා. එයාලට තියෙනවද දංශක සෛල? ඔව් තියෙනවා. ඉතින් සිලින්ඩරේටාට නේ තියෙන්නේ. ලෝඩියා තියෙනවා. ටීනියාට තියෙනවද ප්‍රාග්භූකිකා? නෑ. කිරිබනුවට තියෙනවද ප්‍රාවරණය? නෑ යා මෘද්වංගියෙක් නෙමේ. ඔබේලියාට තියෙනවද දංශක සෛල? තියෙනවා. දැන් උත්තරය යන්න ඇවිල්ලා තියෙනවා දෙක. පැසියෝලාට තියෙනවද ප්‍රාග්භූකිකා? නෑ. කැඩවිලාට තියෙනවද ප්‍රාවරණය? නෑ. ඒකට හේතුව තමයි එයා මෘද්වංගියෙක් නෙමෙයි. හයිඩ්‍රාට තියෙනවද දංශක සෛල? ඔව්. මුහුදු කෙකිරි වලට තියෙනවද ප්‍රාග්භූකිකා? නෑ. ගොළු බෙල්ලට තියෙනවද මේ ප්‍රාවරණය? නෑ. මෘද්වංගියෙක්. තියෙනවා. හරි. ඔබේලියාට තියෙනවද දංශක සෛල? ඔව්. උත්තරය ඔයාලට තමයි තේරෙන්නේ මොකද්ද කියලා. උත්තරය අංක
දෙක හදිසි වුණොත් මේ ප්‍රශ්නේ කරන්න බෑ. හදිසි වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ කරගත්තොත් හරියම ලීසි ප්‍රශ්නයක්. ප්‍රශ්න අංකය ගන්න 11 ගදාවාසි නෑ අපි ප්ලාන්ට් එක කරලා නෑ කරන්න බෑ ප්‍රශ්නය. අපි ඒක මගහරිමු 12ට. ප්‍රශ්න අංක 12. සමහර කෝඩේටාවන්ගේ දැකිය හැකි ලක්ෂණ කීපයක් මෙන්න. කෙරටිනීමය ව්‍යුහ, අභ්‍යන්තර සංසේචනය, පාතිනෝද්භවනය, කරදිය ජීවිතය. රෙප්ටීලිය ආවේ සහ මැමේලියා යන වර්ගවලට අයිති ජීවීන්ගේ දැකිය හැකි ඉහත සඳහන් කුමක්ද? කුමන ලක්ෂණද? 12 කෙරටිනීමිය ව්‍යුහ රෙප්ටීලියට තියෙනවා. ආවේශ වලට තියෙනවා. මැමේලියාට කෙරටිනීමිය තියෙනවා. ඔය නියපොතු වගේ දේවල් තියෙනවනේ අපිට ඒක නෙවෙයි. බාර ගන්නම්කෝ. අභ්‍යන්තර සංසේචනය මම මේක අදම කරපු නිසා ඔයාලට කරන්න අමාරුද? ඔයාලට මේක කරන්න අමාරුයි කියලා හිතෙනවනම් ලබන සතියේට අපි කල් දාමු අපේ වෙලාවත් උගාත් පහුවෙලා තියෙනවා. දැන් අපි පැය 1.3 කාලක් උගන්වන්න තියෙනවා. බහුවර්ණ ටිකක් ඉතුරුයි. ව්‍යුහගත රචනාව ඉතුරුයි. මම හිතනවා මේක ලබන සතියේ දැම්මට කමක් නැහැ කියලා මට හිතෙනවා. ඕනවට වැඩි වෙලාවක් උගන්වන්න හොඳ නැහැ. ඔයාලගේ මනස එහෙම විඳන් කරන්න හොඳත් නැහැ. අපේ පන්තියේ මේ කරන විලාසය වලට පේනවා ඇති. මේක මේ සාමාන්‍ය විදිහට ඔයාලා පාඩම් කරන අතරේ අතිරේක කුප්පියක් මේ දාන්නේ. මේ කුප්පියට සහභාගී වුණාට ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්. ඔයා B එකක් ගන්න හිතේ තියාගෙන ඉන්නවද? ඔයා ගන්නෙම නැතුව ඒකක් ගන්න ක්‍රමය මේකයි. මම මේක හරියට ඔයාලට කරලා පෙන්නනවා 22 දී. නමුත් මේ හදිසියට මම 21කටත් මේක මම ඔයාලට අඳුන්වා දුන්නා. මගේ ඉඳගත්තු ළමයි කීප දෙනෙක් ඉන්නවා. එයාලගේ මුණ බලන්න ඉපෑ මම. ඒ නිසා මම මේක හදිසියෙ මෙහෙම අඳුන්වා දුන්නේ. ප්ලාන්ටේ අවසන් වෙනවා ලබන සතියේ. එතකොට තුන්වෙනි එකකේ සම්පූර්ණයෙන් අවසන්. තුන්වෙනි එකකේ විතරක් නෙමෙයි මේ වෙද්දි කරේ. දෙවෙනි එකකේ කොටසක් මම දැන් කරලායි තියෙන්නේ. කරගෙනත් යනවා. හතරවෙනි එකකේ කොටසක් මම දැන් කරලායි තියෙන්නේ. කරගෙනත් යනවා. ලබන සතියේ තුන්වෙනි එකකේ තියෙන වගුවකින් පයින්නවා ශාක ජීවන චක්‍ර වගුවට. එතනින් ඔයාලා ඉල්ලන එක්කෝ ජල සම්බන්ධතාවයේ ඉල්ලුවොත් එතෙන්ට පයින්නවා. එහෙම නැත්නම් ඒ එකකින් එළියට එනවා. මොන වුණත් මම හිතේ තියාගෙන ඉන්නේ 2022 ළමයින්ටත් මොන හරි දැන් ඉතින් කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. තියරිත් නෑ මම දන්නවා. මට ආරංචි වුණා අද 2021 ළමයි රිවිෂන් එකේ ළමයි ගොඩක් දෙනෙක් විභාගය කරන්න නැතුව 2021 කරන්න ඉන්නවා කියලා. ඉතින් මම ඒක අනුමත කරනවා නෙමෙයි. නමුත් යම් කිසි එහෙම ළමෙක් ඉන්නවනම් 22 වුණත් සිලබස් එකේ කවර් කරපු ළමයි නෙමෙයි ඉන්නේ වැඩිපුර. 30 ළමයිනුත් ඉන්නවනේ කරන්න බලාගෙන. ඒ නිසා මම කැමති තියරි යුනිට් එකක් එහෙම පිටින්ම පටන් ගන්න. ඒ යුනිට් එක බොහෝ විට ළමයි ගොඩක් මගෙන් ඉල්ලුවා ප්‍රවීණ විද්‍යාව කරගන්න ඕන කියලා. ඔයාලට අමාරුම යුනිට්ස් මට කියන්න. ප්ලීස් ඊව මට දැන් ඊට පස්සේ කියන්න එපා. මම තුන්වෙනි එකේ අල්ලගත්තේ මේක සමෝධානික නිසායි. ඕන පැත්තකට පැන ගන්න පුළුවන් නිසායි. දැන් මේ පැනිල් ඉවරයි. දැන් ඉතින් මට ඕන එකකයක් කරන්න පුළුවන්. ඔයාලා කරන්න කියන්නේ මොකද්ද ඕන එකක් කරනවා. මම තීරණය කළා ළමයි ගොඩක් කියපු නිසා තීරි පාඩමක් කරන්න. තීරි. එතකොට ප්‍රේම විද්‍යාව මුල ඉඳලා ගන්න හදාද හිමින්ට කරන ලෙසන් එකක් මම දෙනවා. මේ පීරියඩ් එක නෙමෙයි හැබැයි. සතිය වෙන දවසක වෙන වෙලාවක මම ඒක දෙන්නම් ඔයාලට. කරුණා කරලා වගු ටික හරියට කරගන්න. මේ කරපු වගු ටික හරියට ගානට ඇඩ්ජස්ට් කරගන්න. එහෙම නැත්නම් අනුපිළිවෙලට තියාගන්න. මොන හරි වුණොත් කෝල් එකක් දුන්නට මට කමක් නැහැ. මම කැමති ආසයි ඔයාලා එක කතා කරන්න කැමතියි මම. මගෙන් ඉල්ලා ගන්න ඒවා ඕනම එකක් කාර්මිකව මම ඔයාලට කියලා දෙන්නම්. කොහොම හරි ඔයාලව මේ රටේ හොඳ පුරවැසියෝ වෙනවා දකින්න මම කැමතියි. මගේ හිතත් කැමතියි. මාත් කැමතියි.
ලබන සතියේ හමු වෙමු මේ වෙලාවට. Thank you.